හරි. ඊළඟට පටන් ගන්නවා පොදුකාර පිරිවැය කියන කොටස. පොදුකාර පිරිවැය. මේ පාඩමේ වැදගත්කම මොකද්ද? මේක දෙවෙනි ප්‍රශ්නේ ආයන්න. ඒ කියන්නේ අනිවාර්ය ප්‍රශ්නේ අනිවාර්යෙන් වෙන ප්‍රශ්නයක් දෙවෙනි ප්‍රශ්නේ ආයන්න. ආයන්න. ඒ කියන්නේ ලකුණු 25ක විතර අනිවාර්යෙන් ප්‍රශ්නයක් තියෙන එක. දෙවෙනි ප්‍රශ්නේ කියන්නේ අනිවාර්යයි ආයන්නට එන්නේ මේක. මේක පොදුකාර පිරිවැය පාඩම තමයි එන්නේ. මේක අනිවාර්යෙන්ම දැනගන්න ඕන. මොකද දෙවෙනි ප්‍රශ්නේ ලේසියෙන්ම හදා ගන්න පුළුවන්. දැන් පළවෙනි ප්‍රශ්නෙත් ලකුණු 40යි දෙවෙනි ප්‍රශ්නෙත් ලකුණු 40යි. පළවෙනි ප්‍රශ්නේ එන්නේ සමාගම්. සමාගම් ටිකක් වෙලාවක් යනවා. සමහර විට ටිකක් අමාරු වෙන්නත් පුළුවන්. හැබැයි මෙන්න මේ දෙවෙනි ප්‍රශ්නෙත් ලකුණු 40යි. මේක අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. අර මම ඉස්සෙල්ලා කිව්වේ අයන්න එනවා ද්‍රව්‍ය ගිණුම් ගණන් කොටස. අයන්න එනවා පොදුකාර පිරිවැය ගණන් කොටස. මෙන්න මේ කොටස අනිවාර්යයෙන්ම කරගන්න ඕනේ. ඒතකොට මෙන්න ලකුණු 40 ලේසියෙන්ම ගන්න පුළුවන් පොදුකාර පිරිවැය. ඒ වගේම මේකෙත් බහුවර්ණ තුනක් වගේ එන්න පුළුවන්. බහුවර්ණ තුනක් වගේ එන්න පුළුවන්. බහුවර්ණ තුනක් විතර එන්න පුළුවන්. අනිත් එක දෙවෙනි ප්‍රශ්නේ ආයන්න ප්‍රශ්නේනවා. විශේෂම දේ තියෙන්නේ පොදුකාර පිරිවැය 2020 දැන් 2012 ඉඳන් 2019ට ආවන පේපර් 2020ටම හැම අවුරුද්දෙම තියෙන අනිවාර්යයෙන්ම දෙවෙනි ප්‍රශ්නේ ආයන්නට තිබුණේ මේක. කියන්නේ පරණ 2018 19ට කලින් තිබුණේ හවුල් ව්‍යාපාරයයි පොදුකාර පිරිවැය. ආයන්න හවුල් ව්‍යාපාර දෙවෙනි ආයන්න පොදුකාර පිරිවැය. දැන් එහෙම නැහැ දැන් එන්නේ ද්‍රව්‍ය ගිණුම් කරන්නේ පොදුකාර පිරිවැය. විශේෂම දේ තියෙන්නේ 2020 පේපරේ ආපු 2020 පේපරේ ආපු පොදුකාර පිරිවැය ගාන ටිකක් අමාරුයි. වෙනදට වඩා ටිකක් අමාරු වෙන එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. අනිත් එකේ ආපු බහුවර්ණත් ඒ වගේම අමාරුයි. 2020 ආපු ගාන. දැන් මෙච්චර කියන්නේ 2012 ඉඳන් 19ට ආපු පේපර් වල පොදුකාර පිරිවැය ගාන තමයි ලේසිම හරියට බැලුවොත් ලේසිම ගාන මේක. හැබැයි 2020 පේපරේ ගාන ටිකක් අමාරුයි. ටිකක් කියන්නේ සමහර ගැළපෙලි අමාරු කරලා තියෙනවා. ඊටත් වඩා අමාරුයි බහුවර්ණ ටික. බහුවර්ණ ටික ඊටත් වඩා ටිකක් අමාරු කරලා තියෙනවා. ඒ නිසා පොදුකාර පිරිවැය කරලා ඇති ගණන් කලින් එන විදියටම ලේසි ගානක් නෙමෙයි අනිවාර්යයෙන්ම 21 පේපරේ එන්නේ 2020 වගේම පොඩ්ඩක් සංකීර්ණ පොඩ්ඩක් කරාවි සංකීර්ණ කරලා තමයි පොදුකාර පිරිවැය ගාන කරන්නේ. හරි. ඒ කියන්නේ 2020 පේපරේටම සම්බන්ධ කරලා දැන් මේ පේපරේ හදපු ගාන 20 පේපරේ තියෙන එක නෙවෙයි. හැබැයි ටිකක් ඒ වගේම සම්බන්ධ කරලා 2021කට සාමාන්‍යයෙන් එන්න පුළුවන් ගානක් වගේ තමයි මම හදලා තියෙන්නේ තුන්වෙනි ගාන. හරි. තුන්වෙනි ගාන ගන්න 3. එතකොට මම කියපු විදිහට පොදුකාර පිරිවැය ගාන ටිකක් අර සමහර ගැළපෙලි අමාරු කරලා තියෙනවා 2020 පේපරේ 21ෙත් ඒක වෙනවා අනිවාර්යෙන්ම. ඒ නිසා ඒකට සම්බන්ධ කරපු ගානක් තමයි අපි මේ තුන්වෙනි ගානේ දාලා තියෙන්නේ. තුනනේ 4 හතරවෙනි ගාන ගන්න තියෙන්නේ. හරි. ගන්නකො පිටු අංක දෙකේ හතරවෙනි ගාන. පිටු අංක දෙකේ හතරවෙනි ගාන. ඊළඟට කියන පොදුකාර පිරිවැය පාඩමේ සාමාන්‍යයෙන් මේ සාරාංශයක් කිව්වොත් පොදුකාර පිරිවැය පාඩමේ හදන්නේ මේක. පළවෙනියෙන් වෙන එක තමයි පොදුකාර පිරිවැය හදන්නේ පොදුකාර පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව. පොදුකාර පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව. මේකත් පොඩ්ඩක් ලියා ගන්න. පළවෙනියෙන්ම හදන්න වෙන දේ තමයි පොදුකාර පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව. ඒක තමයි පළවෙනි ප්‍රශ්නේ දෙකෙන් ගොඩක් වෙලාවට එන්නේ. අපි මතක ඇති පොදුකාර පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව තමයි පළවෙනියටම හැදුවොත් හදන්නේ ඉන්නේ. ඊළඟට දෙවෙනියට එන්නේ මේකත් එක්කම අන්තර්ගහන අනුපාත හොයන්න. පොදුකාර පිරිවැය ඒ කියන්නේ පොකලාට එන දේ තමයි පොදුකාර පිරිවැය අන්තර්ගහන අනුපාත. දෙවෙනියට එන්නේ. අන්තර්ගහන අනුපාතය. පළවෙනියට එන්නේ පොදුකාර පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව හදන්න. දෙවෙනි එක පොදුකාර පිරිවැය අන්තර්ගහන අනුපාත හොයන්න. පොදුකාර පිරිවැය අන්තර්ගහන අනුපාත හොයන්න. මේක මේ දෙන්නේ සාරාංශය මේ පාඩමේ තියෙන සාරාංශය. මේ ටික දැනගෙන ඉන්නවනම් හරි. ඊළාට ඒ හොයන්න ඉන්නේ තුන්වෙනි එක නිෂ්පාදන පිරිවැය. ඒ භාණ්ඩයේ නිෂ්පාදන පිරිවැය හොයන එක තමයි තුන්වෙනියට එන්නේ. නිෂ්පාදන පිරිවැය හොයන්න. අන්තර්ගහන අනුපාතයෙන් පස්සේ නිෂ්පාදන පිරිවැය හොයන්න ඉන්නේ. නිෂ්පාදන පිරිවැය තව එකක් ඕන වෙන්න පුළුවන්. ලාභය හොයන්න. ලාභය සාමාන්‍යයෙන් හොයන්නේ විකුණුම් වලින් මුළු පිරිවැය අඩු කරලා ලාභය හොයන්න එන්නත් පුළුවන්. ලාභය. ඔන්න ඔය ටික තමයි හොයන්න આવොත් එන්නේ ලාභය. ලාභය කියන්නේ විකුණුම් මිලත් සම්බන්ධ කරලා ලාභය හොයන්න එන්න පුළුවන්. භාණ්ඩයේ ලාභය. ඔය ටික තමයි එන්නේ. පොදුකාර පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව හදන්න, පොදුකාර පිරිවැය අන්තර්ගහන අනුපාත හොයන්න, නිෂ්පාදන පිරිවැය හොයන්න සහ ලාභය. ඔන්න ඔය ටික තමයි හදන්න આવොත් එන්නේ ලාභය. ඔක ප්‍රශ්න 4කට 5කට සම්බන්ධ කරන්න පුළුවන්.
ඊළඟට මේක පොදු සාරාංශය හදන්න ටික පොදුකාර පිරිවෙ විශ්ලේෂණ පත්‍රිකාවක් හදන්න වෙනවා. පොදුකාර පිරිවෙ අන්තර්ග්‍රහණ අනුපාතය නිෂ්පාදන පිරිවෙ ඊළඟට ලාභය. මේක අනිවාර්යයෙන්ම වැදගත්ම කොටස. මොකද අනිවාර්ය ප්‍රශ්නේ. හරි මම පොඩ්ඩක් සාරාංශය කිව්වොත් පොදුකාර පිරිවෙ විශ්ලේෂණ පත්‍රිකාව. දැන් උදාහරණයට පොදුකාර පිරිවෙ කියන්නේ මොනවද? දැන් ද්‍රව්‍ය කතා කරා, ශ්‍රමය කතා කරා. උදාහරණයක් විදුලිය, ගොඩනැගිලි කුලී, යන්ත්‍රශය. ඔන්න ඔය තමයි පොදුකාර පිරිවෙ කියන්නේ. දැන් ඇත්තටම කර්මාන්තශාලාවක විදුලිය තියෙනවා. දැන් හිතන්න මෙහෙම කර්මාන්තශාලාවක් තියෙනවා කියන්නේ සියලුම දේ එකට තියෙන්නේ. කර්මාන්තශාලාවේ විදුලි බිල එනවා 40000ක්. ඒක මට කියන්න පුළුවන්ද? දැන් හිතන්න දැන් අර ද්‍රව්‍ය නම් කියන්න පුළුවන් එක භාණ්ඩයක් හදන්න කොච්චර ගියාද? ශ්‍රමයක් කියන්න පුළුවන්. හැබැයි මේ විදුලිය කියන්න පුළුවන්ද එක භාණ්ඩයක් හදන්න කොච්චර ගියාද කියලා? එතන අපේ ගෙදරක විදුලිය පරිභෝජනය වෙනවා. කියන්න පුළුවන්ද ටීවී එකට මෙච්චර විදුලිය ගියා සල්ලි වලින්. ඊට පස්සේ ෆ්‍රිජ් එකට කොච්චර සීතකනට කොච්චර ගියා? ෆෝන් එකට විදුලිය කොච්චර ගියා? එහෙනම් බිල බෙදන්න පුළුවන්ද? බෑ. හේතුව මේව එකට එන්නේ. අන්න ඒ නිසා තමයි මේ පොදුකාර පිරිවෙය කියන්නේ ඔන්න උදාහරණිකුවේ ඔය අනිත් දේවල් ගොඩනැගිලි කුලී විදුලිය ගොඩනැගිලි කර්මාන්තශාලා කුලී විදුලිය යන්ත්‍ර සේවකයෝ බෙදන්න බෑ. ඒ නිසා තමයි ඒක බෙදන එක ලේසි නෑ. ඒ නිසා තමයි වෙනම පාඩමක් දාලා තියෙන්නේ පොදුකාර පිරිවෙය කියන එක. අපි ඉස්සෙල්ලාම පොදුකාර පිරිවෙය විශ්ලේෂණ පත්‍රිකාවේ මොකද්ද වෙන්නේ? එක විභජන දෙකක් තියෙනවා. ප්‍රාථමික විභජනයයි ද්විතීයික විභජනයයි. ප්‍රාථමික විභජනය කියන්නේ සමහර ඒවා දැන් මේකේ තියෙනවා දෙපාර්තමේන්තු දෙක තුනක් තියෙනවා කියන්නේ සමහර ඒවා දෙපාර්තමේන්තු වෙන වෙනම පිටලා තියෙනවා. අන්න ඒ වගේ වල පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. දැන් මේ එක දෙපාර්තමේන්තුව වෙනම තියෙනවා නම් ඒකේ විදුලි බිල වෙනම ගන්න පුළුවන්. මේකේ ගන්න පුළුවන්. ඒ ප්‍රාථමික විභජනය කියන්නේ පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් ඒවා මේ බෙදා හැරීම තමයි ප්‍රාථමික විභජනය. ඊළඟට තියෙන ද්විතීයික විභජනය. පොඩක් ඉස්සරහ කරන පොදුකාර පිරිවෙ ඉස්සලාම තියෙන ප්‍රතිපාදනය. ඒ කියන්නේ පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් ඒවා පැහැදිලිව තියෙන්නේ. ඊළඟට තියෙන පොදුකාර පිරිවෙ විභජනය කිරීම. විභජනය කොටස් දෙකයි ප්‍රාථමික විභජනයයි ද්විතීයික විභජනයයි. පොදුකාර පිරිවෙ විභජනය කියන්නේ දැන් මෙන්න මේක විදුලි බිල එනවා සම්පූර්ණ කර්මාන්තශාලාව එකට තියෙන්නේ. විදුලි බිල එනවා 50000ක්. දැන් දෙපාර්තමේන්තු තුනක් තියෙනවා කියන්නේ මේකට බෙදන්න බෑනේ. කොහොමද බෙදන්නේ? අන්නේ බෙදන විදිය තමයි ප්‍රාථමික විභජනය කරන්නේ මොකක් හරි පදනමක්. ඒ කියන්නේ ගැළපෙනම පදනමක් යොදාගෙන අදාළ එකට ඇතුළත් කිරීම තමයි ප්‍රාථමික විභජනය කියලා කියන්නේ. තව දෙයක් තියෙනවා ද්විතීයික විභජනය. ඒ කියන්නේ මේකේ මොනවා හරි සේවා දෙපාර්තමේන්තුවක් තිබුණොත් ඒක නැවත නිෂ්පාදන දෙපාර්තමේන්තුව අතර බෙදා හැරීම තමයි ද්විතීයික විභජනයෙන් වෙන්නේ. හරි. ඔන්න ඕක තමයි පොදුකාර පිරිවෙ විශ්ලේෂණ පත්‍රිකාව ඇතුළේ වෙන්නේ. ඊළඟට අපි හොයන පොදුකාර පිරිවෙ අන්තර්ග්‍රහණ අනුපාතය. ඒ කියන්නේ මෙන්න මෙතනින් හොයාගත්ත අයවැයගත පොදුකාර පිරිවෙ මොකක් හරි පදනමක් එක්ක යන්ත්‍ර පදනම එක්ක සමපෑ පදනම ඒක දෙනවා පදනමෙන් බෙදලා අන්තර්ග්‍රහණ අනුපාතය හොයාගත්තා. ඊළඟ නිෂ්පාදන පිරිවෙ. භාණ්ඩයේ නිෂ්පාදන පිරිවෙ කොටස් තුනක් තියෙනවානේ. එක ද්‍රව්‍ය, ශ්‍රමය. ඒවා අපි කලින් ගණන් වල හදලා ඇති. ඒක අනිවාර්යයෙන්ම ගානේ දෙනවා. මේකේ ඕන පොදුකාර පිරිවෙ ටික. පොදුකාර පිරිවෙ මෙන්න මේ ගත්ත අන්තර්ග්‍රහණ අනුපාතයේ සත්‍ය පැය ගණනින් වැඩි කරලා ඒ පොදුකාර පිරිවෙය දාලා ද්‍රව්‍ය ශ්‍රමය පොදුකාර පිරිවෙ එකතු වුණාට පස්සේ නිෂ්පාදන පිරිවෙ වෙනවා. උදාහරණයකට හිතන්න ඇඳුමක් හදනවා කියලා. ඇඳුමකේ ද්‍රව්‍ය ගාන සිජු ද්‍රව්‍ය ගාන කියපු ගාන කියන්න පුළුවන්. එක දෙනවා 200යි. ඔන්න ද්‍රව්‍ය ගියා 200ක්. ඊළඟ ශ්‍රමය එක ඇඳුමක් හදන ශ්‍රමය කීයක් කියද? ඒක සිජුවම කියන්න පුළුවන් 300යි. දැන් ද්‍රව්‍ය ශ්‍රමය තිබිලා හරියන්නේ නැහැ. තව එකක් තියෙන්න ඕන පොදුකාර පිරිවෙන්. ඒ කියන්නේ විදුලිය ගොඩනැගිලි කුලිය කියපු ගාන. අන්න ඒවා හරියටම ඇඳුමකට ගාන හොයන්න බෑනේ. මෙන්න මේ ක්‍රියාවලියෙන් වෙන්නේ ඔන්න ඔය ඇඳුමකට ගාන හොයාගන්න එක. ඔන්න ඊට පස්සේ අපි ඒක හොයාගත්ත 500ක් කියලා. ඔන්න එතකොට මෙන්න මේ තුන එකතුව තමයි එක ඇඳුමක නිෂ්පාදන පිරිවෙය 1000යි. නිෂ්පාදන පිරිවෙය 1000යි. ඔන්න ඊට පස්සේ නිෂ්පාදන පිරිවෙය 1000යි. ඒකට ඕනනම් ලාභයක් එකතු කරලා 200ක් එකතු කරලා මේක විකුණන්න පුළුවන්. 1200කට විකුණන්න පුළුවන්. අන්න එහෙම ලාභයක් එකතු කරලා විකිණීම තමයි කරන්නේ. ඔන්න ඕක තමයි මෙන්න මේකේ සම්පූර්ණයෙන්ම කරන්නේ. අමාරු දේ පොදුකාර පිරිවෙය හොයාගන්න මේ සම්බන්ධ කිරීම. ඒක තමයි මේ පාඩමේ කරන්නේ අපේ ප්‍රධාන ප්‍රශ්නයකුත් වෙනවා. හරි. අපි ගානමකින් කරමු. මම කියන්නේ මෙන්න මේ මම කරන්නේ මේ ගාන ටිකක් අමාරුයි. හැබැයි ඒ කියන්නේ 2020ම සමාන ගානක්. හැබැයි පොඩි ගැළපෙilla අමාරු තියෙන මෙන්න මම කියන එකම දේ 21 පේපරේ අනිවාර්යෙන්ම මෙන්න මේ ගාන හා සමාන ගානක් එන්නේ පොඩි සංඛ්‍යාව විතරක් වෙනස් වෙනවා. ඒ නිසා මේ ගාන මාත් එක්ක හරියටම හදමු. හරි. දැන් ගන්න 4 වෙනි ගාන. හතරවෙනි ගාන ගන්න. හරි. ඉස්සලාම් ආරම්භයේ කියවන මේකේ මොකද්ද තියෙන්නේ කියලා. සීමිත රොසාම් පොදු සමාගම පෑන් වර්ග දෙකක් නිපදවයි. හදන නිෂ්පාදන දෙක මොකද්ද? පෑන් එක වර්ගයක වර්ග දෙක කියලා පෑන් දෙක. දැන් මේකේ නිෂ්පාදනය තමයි පෑන් දෙකක්. කියන වර්ගයක වර්ග දෙක කියලා පෑන් දෙකක් හදන්නේ.
එයට නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙකක් තියෙනවා. එකලස් නිමුම් සමන්විත කර්මාන්ත ශාලාවක් සහ ගබඩාවක් ඇති අතර ඒවා එකම පරිසරයේ පිහිටා ඇත. ඒ කියන්නේ එකට තියෙන්නේ. එහෙනම් මේකේ නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙකක් තියෙනවා. එකලස් නිමුම් කියලා, සේවා එකක් තියෙනවා, ගබඩාවක් කියලා. තවද සමාගම සතු පරිපාලන දෙපාර්තමේන්තුවක් අතර එය වෙනම පිහිටවා ඇත. හරි. පරිපාලන දෙපාර්තමේන්තුවක් තියෙනවා. තව දෙයක් අහන්න තියෙනවා. දැන් මේ පොදු කාර්ය විශ්ලේෂණ පත්‍රිකාවට නිෂ්පාදන නොවන පොදු කාර්ය දානවද? උදාහරණයක් විදිහට පරිපාලන වියදම්, බෙදා හැරීමේ වියදම් දානවද? මේකේ තියෙන්නේ නිෂ්පාදන පොදු කාර්ය පිරිවෙත් විතරයි. ඒ කියන්නේ භාණ්ඩ නිෂ්පාදනයට අදාළ ඒවා විතරයි. ඔය බෙදා හැරීම වියදම්, පරිපාලන වියදම් මේක කිව්වොත් නිෂ්පාදන නොවන පොදු කාර්ය පිරිවෙත් මේකට දාන්නේ නැහැ. ඒකත් මතක තියාගන්න. හරි. ඒක කොහොම පරිපාලන දෙපාර්තමේන්තුව වෙනම තියෙනවා. හරි. දැන් බලන්න මේකේ අවශ්‍ය වන්නේ මොනවද කියලා. එක විභජන පැහැදිලි දක්වමින් පොදු කාර්ය පිරිවෙත් විශ්ලේෂණ පත්‍රිකාව ඒකෙම කියනවා සේවා දෙපාර්තමේන්තුව නැවත විභජනය කිරීම. හරි. පළවෙනි එක ගහ ගන්න ඕන පොදු කාර්ය පිරිවෙත් විශ්ලේෂණ පත්‍රිකාව. ඒක ඉක්මනට ගහ ගන්න. හරි. දැන් මේකේ ක්ලික් කරනවා. හරි. පළවෙනි එක ගන්න තියෙන පොදු කාර්ය පිරිවෙත් විශ්ලේෂණ පත්‍රිකාව. හරි. මේක මම කියවනේ 2020ට ආසන්න සමාන ගාණක් තියෙන නිසා මේක හරියටම හදමු. පළවෙනි එක ගහ ගන්නකො පොදු කාර්ය පිරිවෙත් විශ්ලේෂණ පත්‍රිකාව. හරි. පොදු කාර්ය පිරිවෙත් විශ්ලේෂණ පත්‍රිකාව ගහ ගන්න. හරි. තීරු තියෙන 1 2 3 4 5කට. තීරු 5කට ගහ ගන්න. තීරු 5කට ගහ ගන්න. පළවෙනි තීරු වැඩි ඉපා දෙවෙනි එක ටිකක් වැඩිපුර තියාගන්න. තුන්වෙනි එක සංඛ්‍යා ලියන්න. අනිත් ඊළඟ හතරවෙනි එක ටිකක් වැඩිපුර ගහ ගන්න. පස්වෙනි එකත් ගහ ගන්න. තීරු 5කට ගහ ගන්න. තීරු 5කට මුලින්ම ගහ ගන්න පුණ්‍ය ලියන පොදු කාර්ය පිරිවෙත් විශ්ලේෂණ පත්‍රිකාව කියලා. පොදු කාර්ය පිරිවෙත් විශ්ලේෂණ පත්‍රිකාව තීරු 5කට ගහ ගන්න. පළවෙනි මම කියන්න හැදුවේ තියෙන ඒවා පළවෙනි දෙවෙනි එක ටිකක් වැඩිපුර ගහ ගන්න තුන්වෙනි එක සංඛ්‍යා ලියන්න 4 5. හතරයි පහයි කොටස් දෙකකට අපහු බෙදා ගන්න. හරි මම හිතන්නේ මේක කරලා ඇතිනේ. හරි පළවෙනි එක පළවෙනි තීරුවේ තියෙන අයිතමය. අයිතමය. දෙවෙනි එකේ තියෙන මෙන්න මේ පදනම කියන එක අනිවාර්යයෙන්ම හරියටම ලියවෙන්න ඕන. මොකද ඒකේ ලකුණු හම්බෙන එක නිසා අයිතමය දෙවෙනි එක තියෙන පදනම. දෙවෙනි එක පදනම. අයිතමය දෙවෙනි තීරුවේ තියෙන්නේ පදනම. තුන්වෙනි තීරුව ගන්න මුළු වටිනාකම කියන්නේ. මුළු වටිනාකම. මුළු වටිනාකම. තුන්වෙනි එක මුළු වටිනාකම. හතරවෙනි එක පස්වෙනි එක අපව දෙකට බෙදා ගන්න. හතරවෙනි එක ලියන නිෂ්පාදන සේවා. සේවා. හතර නිෂ්පාදන අනිත් එක සේවා. ආයතමය පදනම මුළු වටිනාකම නිෂ්පාදන සේවා. ආයතමය පදනම මුළු වටිනාකම නිෂ්පාදන සේවා කියලා බෙදා ගන්න. හරි. දැන් ගානේ දැක්ක විදිහට මේක කිව්වා නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙකක් තියෙනවායි කියලා. මොකක්ද ඒකේ තියෙන දෙක තිබුණේ? එකලස් නෙමෙයි සේවා එකයි කියලා තියෙනවා. මෙන්න මේ නිෂ්පාදන එක දෙකක් තියෙනවා. අපෝ දෙකකට බෙදා ගන්න. නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙකක් තියෙනෝනේ. ඒක දෙකකට බෙදා ගන්න. නිෂ්පාදන දෙකක් තියෙන නිසා අපෝ දෙකකට බෙදා ගත්තා. ඒ තියෙන නම් දෙක ලියා ගන්න. පළවෙනි නිෂ්පාදනයක එකලස්
අනිත් එක නිමු. කොහොම සේවා එකයි තියෙනවා කිව්වේ සේවා තියෙන එක ගබඩාව. සේවා එක දාගන්න ගබඩාව කියලා. ගබඩාව. මොන දැන් ගාණේ අනුව තමයි අපි දාගත්තේ. අපි දැක්ක නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙකක් තියෙනවා. එකක් එකලස් නිමු. සේවා එකක් තියෙනවා ගබඩාව. ගබඩාව එක ලියන් තියාගන්න. ගබඩාව. හරිද මම අපව කියවන අයිටමය පදනම මුළු වටිනාකම නිෂ්පාදන සේවා නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙකක් තියෙනවා. අපව දෙකකට බෙදාගත්තා. එකලස් නිමු. සේවා එකයි තියෙන්නේ ගබඩාව. මේකට රූල් 15ක් 16ක් වගේ පල්ලෙහාට තියාගන්න. පල්ලෙහාට තියාගන්න. ඊළඟ දෙවෙනි එක ඉල්ලන්නේ නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙක සඳහා නිෂ්පාදන පොදුකාර පිරිවේ අන්තර්ග්‍රහණ අනුපාතය. අපි ඒකට අපිට තියාගමු දෙවෙනි එක පොදුකාර පිරිවේ අන්තර්ග්‍රහණ අනුපාතය හොයන්න. මොකක් හරි පදනමක් මෙතන දීලා නැහැනේ. අපි ඒ නිසා පදනම දන්නේ හරි. පදනම දන්නේ. ඒ නිසා අපි ලියාගෙන තියාගමු. මොකද අපිට සූත්‍රයක් ලියන්න බෑ. මොකකින්ද බෙදන්නේ? යන්ත්‍ර පදනමෙන් යන්ත්‍ර පැය වලින්ද සමපැය පදනමෙන්ද කියලා. හරි. දෙවෙනි ප්‍රශ්නේ ලියාගෙන මෙන්න මේ අනිවාර්යයෙන් මෙන්න මේ නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙකට තමයි හොයන්නේ කියලා තියෙන්නේ පොදුකාර පිරිවේ අන්තර්ග්‍රහණ අනුපාතය. එහෙනම් මේකේ පොදුවේ ලියා ගන්න පොදුකාර පිරිවේ අන්තර්ග්‍රහණ අනුපාතය. පොදුකාර පිරිවේ අන්තර්ග්‍රහණ අනුපාතය සමානයි මේක උඩින් දා ගන්න ඒකට හොයන්න ඕනේ එකලස් කියන එකට එකලස් එකට වෙනමයි නිමුම් කියන එකට වෙනමයි. මේ දෙකට වෙන වෙනම හොයන්න ඕන. අපි සූත්‍රයක් ලියන්න බෑනේ. පදනම මොන පදනමෙන්ද බෙදන්නේ කියන එක දන්නේ නැහැ. තාම යන්ත්‍ර පැය වලින්ද ශ්‍රම පැය වලින්ද කියලා. නිසා පොදුවේ ලියාගත්ත පොදුකාර පිරිවේ අන්තර්ග්‍රහණ අනුපාතය දෙකකට හොයන්න ඕන. එකලස් නිමුම් දෙපැත්තේ දාගන්න. එකලස් එකටයි නිමුම් එකටයි. එකලස් නිමුම් කියලා දෙපැත්තේ දාගෙන තියාගන්න. හරි. එතකොට දෙවෙනි ප්‍රශ්නට රූල් 5ක් 6ක් වගේ ඊට තියාගන්න. ඊළඟට තුන්වෙනි එක තියෙනවා මුළු පරිපාලන පොදුකාර පිරිවෙය. ඒ කියන්නේ පරිපාලන පොදුකාර පිරිවෙය වෙනම ඉල්ලනවා. එහෙනම් 3 කියලා ලියලා දාගන්න පරිපාලන පොදුකාර. කොහොම පරිපාලනයම මේක ඇතුළට ගන්නෑ. පරිපාලන පොදුකාර. පරිපාලන පොදුකාර. ඒ කියලා ලියලා රූල් 5ක් 6ක් පල්ලෙහාට තියාගන්න. පරිපාලන පොදුකාර පිරිවෙය. හරි. ඊළඟ හතරවෙනි එක දැන් මේ 2020 පේපරේ තිබුණා වගේම මම මේ 2021ට සම්බන්ධ කරලා කරන්නේ. හතර එක තියෙන වර්ග දැන් හදන භාණ්ඩ දෙක මොකද්ද? පෑන් වර්ග දෙකක් නේ හදන්නේ. වර්ග 1 වර්ග 2. ඊළඟට පෑන් වර්ග දෙකක් හදන්නේ. මේක යහනේ වර්ග 1 වර්ග 2 නිෂ්පාදන පිළිවෙල. මේකට රූල් 5ක් අයත් තියලා මේකේ ඉස්සලා මෙන්න මේකේ රූල් 4ක් ඉඳ තියාගන්න. රූල් 4ක් ඉඳ තියාගන්න. මේක උත්තරේ ලියන්න. රූල් දෙකක් ඉඳ නෑ මේක ලියලා තියාගන්න. නිෂ්පාදන පිරිවෙය කියලා උඩ උත්තරේ දාන්න නිෂ්පාදන පිරිවෙය කියලා නැත්නම් ඔක සම්පූර්ණයෙන්ම පෙර වැඩකින් කරන්නම් උත්තරේ අවසානයේ දාන්න පුළුවන්. හරි. මේක හදන්න පුළුවන් විදියක් තියෙන මේක කෙටියෙන් හදන්න පුළුවන් නිෂ්පාදන පිරිවෙය තමයි හොයන්න තියෙන්නේ නිෂ්පාදන පිරිවෙය කියලා ලියා ගන්න දෙපැත්තේ එකක් වර්ග 1 පෑනේ අනිත් එක වර්ග 2. මේක පල්ලෙහාට තමයි හරියට මේ ඉස්සරහා ටිකක් ඉඳ තියාගෙන වර්ග 1 වර්ග 2 කියලා දෙපැත්තට දාගන්න. වර්ග 1 වර්ග 2 කියලා දෙපැත්තට දාගන්න. මේ ඉස්සරහා ඉඳ තියාගෙන වර්ග 1 වර්ග 2 කියලා දාන්න. මෙතන ඉස්සරහා ඉඳ තියෙන වර්ග 1 වර්ග 2 වෙන වෙනම හොයමු. නිෂ්පාදන පිරිවෙය. ඒකට රූල් 5ක් අයත් තියාගන්න. අවසාන එක වර්ග 1 සහ වර්ග 2 විකුණුම් මිල. හරි. විකුණුම් මිල. අවසාන එක විකුණුම් මිල තියෙන්නේ විකුණුම් මිල කියලා ලියලා මේ විදිහටම දාගන්න පස්වෙනි එක. විකුණුම් මිල ඒත් හොයන්න තියෙන වර්ග 1 සහ වර්ග 2. මේක ඉක්මනට ඉඩ වෙන් කිරීමක් කරන්න ඕන. වර්ග 1 වර්ග 2 දෙපැත්තේ දාගන්න. හරි. මෙන්න මේ විදිහට සියලුම ටිකේ ඉස්සෙල්ලාම ඉඩ වෙන් කිරීම තමයි කරන්න තියෙන්නේ. හරි. මට ඉඩ වෙන් කළ ඉවර නම් කියලා තියන්න හරිද කියලා. මම අහුවත් ඉස්සෙල්ලාම පොදුකාර පිළිවෙල විශ්ලේෂණ පත්‍රිකාව ගැහුවා. අන්තර්ගාන අනුපාත හොයන්න එකලස් නිමුම් කියලා දැම්මා.
ඊළඟට 3 පරිපාලන පොදු කාර්ය පිරිවැය කියලා දැම්මා. 4 නිෂ්පාදන පිරිවැය හොයන්න වර්ග 1 වර්ග 2. ඊට පස්සේ විකුණුම් මිල හොයන්න වර්ග 1 වර්ග 2. මේක ඉක්මනට ඉඩ වෙන් කරගන්න. හරි මම කියවනේ මේක 2021 එන්න පුළුවන් ආසන්නම ඒ ගාණක් තමයි මේ තියෙන්නේ. 20ත් මේ වගේම එකක් තමයි ආවේ. මම කිව්වා අර ඉස්සෙල්ලා 2019ට කලින් මුගක් ලේසි මීට වඩා මේව ටිකක් අමාරුයි. අමාරු කියන්නේ අමාරුවක් නෙවෙයි. දැන් 2020 පේපරේ ලියපු කට්ටිය අහන්න පොදු කාර්ය පිරිවෙය ගන්න අමාරුයි කියලා කියනවා. මේක අමාරුවක් නෙවෙයි තියෙන්නේ. සමහර එකක් තියෙනවා පොඩ්ඩක් සංකීර්ණ කරලා. අනිත් ටික අනිත් සාමාන්‍ය විදියටම තමයි. අතර මේකේ හොයන්නේ මේ පොදු කාර්ය පිරිවෙය කියන ගාන දාලා අවසානයේ භාණ්ඩයේ නිෂ්පාදන පිරිවැය විකුණුම් මිලයි හොයාගන්න. මොකද අපි කලින් පාඩම් දෙකේ ද්‍රව්‍ය සමය ගණන් ටික හොයාගත්තනේ. පොදු කාර්ය පිරිවැය තමයි අමාරු හොයාගන්න. ඒක තමයි මේ chart වලින් කරලා මේව කරන්නේ. මේවට වැඩි වෙලාවක් යන්නේ නැහැ. මට කියන්නකෝ උත්තරයක් දාන්න ඉඩවෙන් කළ ඉවරද කියලා. ඉඩවෙන් කළ ඉවරද කියලා. ඉඩවෙන් කළ ඉවරද කියලා කියන්න. ඉඩවෙන් කළ ඉවරද කියලා කියන්න. මේ පහ ගහලා ඉවරද කියලා පොඩ්ඩක් කියන්නකෝ. හරි. එහෙනම් මම කරන්න යනවා ගානේ. ගානේ බලන්න ඉස්සෙල්ලාම තියෙනවා වස්ත වැටුප් කියලා. ඊට කලින් අපි පොඩ්ඩක් අතිරේක තොරතුරු බලමු. හරි. අතිරේක තොරතුරු බලන්න පළවෙනි එක තියෙනවා අතිරේක තොරතුරු පොදු කාර්ය පිරිවෙය විභජන පදනම් පහත දැක්කේ. හරි. පොඩ්ඩක් ඔක තියාගන්න විභජන පදනම් ඕන වෙන්නේ අර පොදු කාර්ය පිරිවෙය බෙදා ගන්න. ඒක පොඩ්ඩක් තියාගන්න පොදු කාර්ය පිරිවෙය විභජන පදනම් තමයි මුලින්ම දීලා තියෙන්නේ. හරි. දෙවෙනි එක බලන්න. දෙවෙනි එක කර්මාන්තශාලාවේ නිෂ්පාදන කළමනාකරුවන් 30 දෙනෙක් සේවය කරයි. එයින් දෙදෙනෙකු 11 අංශයේද අනිත් කළමනාකරු නිමුන් අංශයේද සේවය කරයි. ඔවුන් එක් අයෙකුට 20000 බැගින් මාසික වැටුප් ලබයි. හරි. මේකේ කියනවා කර්මාන්තශාලාවේ නිෂ්පාදන කළමනාකරුවන් කර්මාන්තශාලාවේ නිෂ්පාදන සේවකයන් 30 දෙනෙක් සේවය කරනලු. එයින් දෙදෙනෙක් ඉන්නේ 11 කිලෝ අනිත් කළමනාකරු නිමුන් දෙපාර්තමේන්තුවේ වැඩ කරනවා. නිමුන් දෙපාර්තමේන්තුවේ සේවය කරයි. ඔවුන් එක් අයෙකුට 20000 බැගින් මාසික වැටුප් ලැබේ. හරි. මෙන්න මේකේ අර නිෂ්පාදන කළමනාකරන වැටුප දීලා තියෙන්නේ. නිෂ්පාදන කළමනාකරන වැටුප ඒ කියන්නේ බෙදන්න ඕනේ සමනේ මේ 11 එකට ඉන්න ගානයි නිමුන් වෙන ගානයි පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. ඕකට කියනවා පොදු කාර්ය පිරිවෙය ප්‍රතිපාදනයක්. ඒක නිසා පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. මෙන්න මේ එක අයිටමයක් තමයි මෙතන දීලා තියෙන්නේ. හරි. මෙන්න මේකේ අයිටමයකට ඉස්සෙල්ලාම ලියන්න කළමනාකරන වැටුප කියන. කළමනාකරන වැටුප. කළමනාකරන වැටුප. කළමනාකරන වැටුප. පොඩ්ඩක් තියාගන්න පදනම තියාගන්න කළමනාකරන වැටුප කියලා දාගන්න. හරි. මේක කියන විදිහට එක් අයෙකුට 20000 බැගින් මාසික වැටුප් ලැබෙනවා. එක් අයෙකුට මාසෙට 20000යි. මාසෙට 20000 නම් අවුරුද්දට කීයද? මාසෙට 20000 නම් අවුරුද්දට කීයද? 20000 12ක් 240000යි. එහෙනම් අවුරුද්දකට මේ ගාන හදන්නේ අවුරුද්දකට 240000යි. බලන්න 11 එකේ කී දෙනෙක් ඉන්නවද කළමනාකරු? දෙන්නෙක් ඉන්නවයි කියනවා. එක්කෙනෙක්ට 240000 නම් දෙන්නෙක් ඉන්නෝනේ. දෙන්නෙක් කියන්නේ එතකොට කීයද? 480000ක් නේ. 480000ක් එයාට තියෙනවා. මොකද 11 එකේ දෙන්නෙක් ඉන්නවා. ඊළඟ නිමුන් එකේ කී දෙනෙක්ද ඉන්නේ? නිමුන් දෙපාර්තමේන්තුවේ එක්කෙනා ඉන්නේ. එක්කෙනා කියන්නේ නේ එක්කෙනෙක් 20000 ගානේ 12ක් කියන්නේ 240යි. 240000යි. 240000යි. එතකොට ගබඩාවේ කිය ඉන්නවා කියලා නෑනේ. එහෙනම් ඒකට නෑ. ඔන්න කළමනාකරන වැටුප හොයාගත්තා. 11 එකේ දැන් මාසෙට 20000 ගානේ අවුරුද්දට 12යි. 11 එකේ දෙන්නෙක් ඉන්නවා වගේ. දෙන්නෙක් කියන්නේ 240000 දෙකක් 480යි. නිමුන් එකේ 240000යි. ගබඩාවේ ඉන්නවා කියලා නෑ. ගබඩාවේ ඉන්නවා කියලා නෑ. හරි. දැන් මේකේ පදනමක් හොයන්නත් ඕන. මේක මොකක් මතද මේ විදිහට බෙදුවේ? මොකක් මතද බෙදුවේ? මේකේ කියලාම තියෙනවා මොකද්ද? සේවය කරයි කියලා. මේක බෙදපු පදනම තමයි සේවා සැපීම. එහෙනම් පදනම විදිහට අපිට මේක ලියන්න පුළුවන් සේවා සැපීම මත නෙමෙයි බෙදුවේ. එහෙනම් මෙයා දෙන්නෙක් මේකට සේවය සැපෙනවා මේක එක්කෙනෙක් සේවය සැපෙනවා. එහෙනම් සේවා සැපීම තමයි පදනම ලියුවේ. මේ පදනම අනිවාර්යයෙන්ම ලියන්න ඕන. මේකේ පදනම ලියා ගන්න සේවා සැපීම. සේවා සැපීම මත තමයි බෙදුවේ. ඊළඟට මේ මුල් වටිනාකමත් මේ දෙක එකතු කළා දාන්න. මුල් වටිනාකම කියන්නේ මේ දෙකේ එකතුව.
කීයද එතකොට වෙන්නේ 7,20,000 නේ 7,20,000. ඔන්න කළමනාකරන වැටුප අපි සේවය සැපීමට බෙදලා දැම්මා. 7,20,000 මේ දෙක එකතුව මුළු වටිනාකම විදිහට දාගන්න. අන්න ඒක හොයාගත්තේ ඒක කොතනින්වත් තිබුණේ නැහැ. ඒක අතිරේක තොරතුරෙන් තමයි තිබුණේ. සේවා සැපීමට දෙන්නෙක් මේකේ ඉන්නවා, එක්කෙනෙක් මේකේ ඉන්නවා. ඒක දාලා තිබුණා. හරිනේ ඒක කළමනාකරන වැටුප. හරි. එතකොට අපි අතිරේක තොරතුරු දෙක තමයි ඒ කරේ. හරි. අතිරේක තොරතුරු තුන බලන්න. පරිපාලන දෙපාර්තමේන්තුවේ පිහිටා ඇති ගොඩනැගිල්ල සඳහා මාසිකට හරි කටනවාද හරි මම කියන්නම්. ඔක අපි දෙවෙනි අතිරේක තොරතුරු තමයි කරේ. කල්මාන්ත්‍ර ශාලාවේ නිෂ්පාදන කළමනාකරුවන් 3 දෙනෙක් සේවය කරයි. එයින් 2 දෙනෙකු එකලස් එකේද අනිත් එක්කෙනා නිමුන් එකේද සේවය කරයි කියලා. හරි මෙතන දීලා තියෙන්නේ මොකක් හරි මේකේ එක අයිටමයක්. ඒ කියන්නේ කළමනාකරන වැටුප. අපි කළමනාකරන වැටුප කියලා ලියාගත්තා. බලන්න මේකේ මම ඉස්සෙල්ලාම දානවා දැන් එක්කෙනෙක්ට මාසෙකට 20000ක් ගෙවනලු 20000 ගානේ දැන් මේක හදන්නේ අවුරුද්දටනේ 20000 ගානේ අවුරුද්දකට එතකොට කීයක්ද 20000 12න් වැඩි කරාට පස්සේ 2,40,000යි 2,40,000යි අවුරුද්දකට බලන්න එකලස් එකේ කී දෙනෙක් වැඩ කරනවද දෙන්නෙක් වැඩ කරනවා එහෙනම් දෙන්නෙක් කියන්නේ 2,40,000ව දෙකක් ඒ කියන්නේ 480යි නිමුන් එකේ වැඩ කරනවා කියලා තියෙන්නේ එක්කෙනයි එහෙනම් එක්කෙනයිනේ එතකොට එක්කෙනෙක්ට 2,40,000යි මේ දෙක දාගත්තා මේක දෙන්නෙක් ඉන්නවා මේක එක්කෙනයි ඉන්නවා අන්න මේක අනිත් එක මේක බෙදුවේ කොහොමද මේ අතිරේක තොරතුරේ දීලා තිබුණා සේවා සැපීම. ඒ කියන්නේ මේ සේවා සැපීම මත තමයි මේ විදිහට බෙදලා දැම්මේ. පදනම ලිව්වා සේවා සැපීම. අනිත් එක මේ දෙකේ එකතුව වමුළු වටිනාකමට දාගන්න 7,20,000යි. 7,20,000යි. කොහේ හරි කළමනාකරන වැටුප කියලා දීලා තිබුණොත් ඒක අතිරේක තොරතුරෙන් අපි බෙදලා දාගත්තා. 7,20,000යි. මේකේ දෙන්නෙක් ඉන්නවා මේක එක්කෙනෙක් ඉන්නවා සේවා සැපීමක් තමයි බෙදලා තියාගත්තේ. ඊළඟට තුන්වෙනි එක බලන්න පරිපාලන දෙපාර්තමේන්තුව පිහිටා ඇති ගොඩනැගිල්ල සඳහා මාසික 15000 බැගින් කුලියක් ගෙවන අතර එහි වාර්ෂික විදුලි පරිභෝජනය කිලෝවොට් පැය 500යි. ඔන්න ඔය තුන්වෙනි අතරේක තොරතුරු පොඩ්ඩක් මාක් කරලා තියාගන්න. ඒක කොයි වෙලාවෙ හරි අවශ්‍ය වෙයි. දැන් අපිට හිතා ගන්න බෑ මේක මොකටද ඕන වෙන්නේ කියන එක. තුන්වෙනි එක මාක් කරලා තියාගන්න. ඒක අවශ්‍යතාවයක් ඒවි කොතන හරි එතනදී ගන්න පුළුවන්. තුන්වෙනි එක මාක් කරලා තියාගන්න. තුන්වෙනි එක අපි ගත්තේ නැහැ. පොඩ්ඩක් මාක් කරලා තියාගන්න. මේක අපිට මේක කියනකොට තේරෙන්නේ නැහැ මේ මොකටද මේක දීලා තියෙන්නේ කියලා. මොකක් හරි එකකට තමයි දීලා ඇත්තේ. ඔක පොඩ්ඩක් මාක් කරලා තියාගන්න. 4 එකලස් නිමුන් ගබඩාව සඳහා වෙනත් නිෂ්පාදන පොදුකාර පිරිවැය ලක්ෂයයි 60000යි 20000යි. අන්න පැහැදිලිව හඳුනාගෙන දීලා තියෙන මේකට ගාන මේකට ගාන මේකට ගාන. ඒක එනම් පැහැදිලිව දාන්න පුළුවන්. අපහො මොකක්වත් කරන්න දෙයක් නැහැ. පැහැදිලිව දාන්න තියෙන එක ලියාගන්න. මේක තියෙන්නේ වෙනත් නිෂ්පාදන පොදුකාර. වෙනත් නිෂ්පාදන පොදුකාර. අයිටමයක් නේද නිෂ්පාදන පොදුකාර. මේ වගේම පැහැදිලිව දුන්නොත් මේකට කීයද මේකට කීයද මේකට කීයද කියලා එතකොට ඒක පදනම මොකද්ද? සිජ්ජු පදනම කියලා අපි දාගන්න පුළුවන්. සිජ්ජු පදනම. ඕකට තමයි ප්‍රතිපාදනය කියන්නේ. කියන්නේ සිජ්ජුවම හඳුනාගන්න ඒවා දාන එක. සිජ්ජු පදනම. පදනම තමයි සිජ්ජු පදනම. දාගන්න තියෙන මේ ටික. මේකේ දීලා තියෙන එකලස් එකේ ලක්ෂයයි කියලා. එකලස් එකේ ගාන ලක්ෂයයි. ඊළාට නිමුම් එකේ 60000යි. නිමුම් එකේ 60000යි කියලා දීලා තියෙනවා. ගබඩාවේ 20000යි කියලා තියෙනවා 20000යි. ඔය තුන හරියටම ගානේ දීලා තියෙනවා. එකලස් එකේ ලක්ෂයයි, නිමුන් එකේ 60000යි, ගබඩාවේ 20000යි. මේ වගේ පැහැදිලිව දීලා තියෙනවා නම් අන්න ඒවට කියන්නේ සිජු පදනමින් තමයි බෙදන්නේ. මේ පදනම අනිවාර්යයෙන්ම ලියන්න. මේකට ලකුණක් දෙනවා සිජු පදනම. මේක එකතුවත් මුළු වටිනාකම් පිරුවේ දාන්න. 100යි 60යි 20යි කියන්නේ 180යි. ඔන්නක සිජුවම දීලා තියෙනවා. සිජුවම දීලා තියෙනවා සිජු පදනම. හරි ඒකත් අපි දාගත්තා. 5 ගබඩාවේ පොදුකාර පිරිවේ එකලස් සහ නිමුන් දෙපාර්තමේන්තුව අතර 3ට 2 අනුපාතයෙන් නැවත විභජනය කරේ. ඒ කියන්නේ මේ සේවා දෙපාර්තමේන්තුව නැවත විභජනය කිරීම තියෙන්නේ. අනිවාර්යයෙන්ම එතකොට තේරුම් ගන්න සේවාව නැවත විභජනය කරන නම් මෙන්න මේ chart එක හදලා ඉවර කරන්න ඕන. chart එක හදලා ඉවර කරන්න ඕන. අන්න ඒ නිසා අපි දැනගත්ත මේක දැන් chart එක හදලා ඉවර තමයි නැවත විභජනය කරන්න වෙන්නේ. ඒ නිසා ඔන්න මේ chart එකේ ඉතුරු තොරතුරු ටික අපි මුලින් ඉඳන් අපව කරන් යමු. ඉතුරු තොරතුරු ටික දෙක දාලා chart එක ඉවර කළා තමයි ඔය පස්වෙනි අතිරේක තොරතුර කරන්න වෙන්නේ. හරි. දැන් ගානේ මුලට යන්න. ගානේ මුලට යන්න. ඔන්න මේ දෙක අහුණා මේ අතිරේක තොරතුරු වලින් ගානේ මුල ටික දැන් බලන්න. ගානේ මුලට යන්න. හරි මේකේ විස්තරය කියලා දීලා තියෙනවා පළවෙනි එක වක්‍ර වැටු. වක්‍ර වැටු එකතුව දීලා තියෙනවා නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ ගාන තියෙනවා පරිපාලන දෙපාර්තමේන්තුවේ දාන තියෙනවා. පරිපාලන දෙපාර්තමේන්තුව නම් වෙනම තියෙනවා.
එහෙනම් මේ බෙදන්න තියෙන්නේ නිෂ්පාදන දෙපාර්තමේන්තුව. හරි. මේක අයිටම විදිහට පළවෙනි එක ලියන වක්‍ර වැටුප. වක්‍ර වැටුප. වක්‍ර වැටුප. මං ඇහුවොත් බෙදන්නේ ඕකේ තියෙන නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ ගානද පරිපාලන දෙපාර්තමේන්තුවේ ගානද එකතුවද? මට මේකට උත්තරයක් දෙන්න. අපි දැන් මේකේ බෙදන්න එපා. ඒ කියන්නේ විභජනය කරන්න එපා. පදනමක් තෝරගෙන විභජනය කරන්න ඕන. මං අහන්නේ විභජනය කරන්නේ එකතුවද නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ ගානද පරිපාලන දෙපාර්තමේන්තුවේ ගානද? වක්‍ර වැටුපේ බෙදන්නේ. මොකද්ද බෙදන්නේ? ඔකේ තුනක් තියෙනවනේ. එකතුව තියෙනවා නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ තියෙනවා පරිපාලන දෙපාර්තමේන්තුවේ ගාන. මට අනිත් කට්ටිය පොඩක් උත්තරයක් දෙන්න. එකතුවද නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ ගානද පරිපාලන දෙපාර්තමේන්තුවේ ගානද බෙදන්නේ? ඉස්සෙල්ලා ඒක දැනගන්න එපා. මොන ගානද බෙදන්නේ? මට තව කවුරුහරි උත්තරයක් දෙන්න. නිෂ්පාදන දෙපාර්තමේන්තුවද එකතුවද පරිපාලන දෙපාර්තමේන්තුවේ ගානද බෙදන්නේ? දැන් ගණන් තුනක් තියෙනවනේ. එකතුව තියෙනවා නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ තියෙනවා පරිපාලන දෙපාර්තමේන්තුවේ තියෙනවා. මං අහන්නේ මොකද්ද බෙදන්නේ ඔය තුනේ? ආපහුවත් ඔය තුනෙන් 1 2 3 කියලා කිව්වොත් මොකද්ද බෙදන්නේ? 1 2 3 තිබුණොත් මොකද්ද බෙදන්නේ? කටලා පොඩක් ලොක් වෙලා බලන්න ආපහු. මට අනෙක් කට්ටිය උත්තරයක් දෙන්නකෝ. එකතුව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ ගානද පරිපාලන දෙපාර්තමේන්තුවේ ගානද බෙදන්නේ? මට ඒකට උත්තරයක් ඕන අනිවාර්යෙන්. දැන් 2000 ඔයාලගේ විභාග ගන්න මේ වගේ එකක් තමයි එන්නේ. මොකක්ද උතනින් බෙදන්නේ? තුනක් තියෙනවනේ. මම කිව්වොත් එකතුවට 1, නිෂ්පාදන දෙපාර්තමේන්තුවට 2, පරිපාලන දෙපාර්තමේන්තුවට 3. ඒ දැන් 1 2 3 කියලා දැම්මොත් මොකද්ද බෙදන්නේ? එකට පොඩක් උත්තරයක් දෙන්න කවුරු හරි? මේ ගානම තමයි 20ක් තිබුණේ. මේ ගාන වගේම එකක් තමයි 20ක් තිබුණේ. මොකද්ද බෙදන්නේ? මේකේ උත්තරයක් ඕන අනිවාර්යෙන්. මට උත්තරයක් දෙන්නකෝ ඒකේ. නිෂ්පාදනද පරිපාලනද එකතුවද බෙදන්නේ? ඒ කියන්නේ මෙන්න මේකට දාන්නේ මං අහන්නේ මේකේ බෙදන්න ගන්නේ මොකද්ද කියන එක. අර උත්තරයක් නෑ මම කියන්න. දැන් ඔක තියෙනවා වක්‍ර වැටුප කියලා එකතුව තියෙනවා නිෂ්පාදන දෙපාර්තමේන්තුව තියෙනවා පරිපාලන දෙපාර්තමේන්තුව තියෙනවා. මතක තියාගන්න මේ chart එකේ කරන්නේ නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ ඒවා විතරමයි. නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ විතරමයි ඒවා කරන්නේ. මොකද නිෂ්පාදන නොවන පොදු කාර්ය පිළිවෙල. ඒ කියන්නේ පරිපාලන වැටුප වගේ ඒවා ඒක මේ chart එකේ කරන්නේ ඒක කොහොමත් වෙනම ඉල්ලලා තියෙනවා. වෙනම ඉල්ලලා තියෙනවා. එතකොට මේකේ බෙදන්නේ නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ එකතු විතරයි. නිෂ්පාදන දෙපාර්තමේන්තුව විතරයි මේකේ බෙදීමක් කරන්නේ. මම ආපහු කියන්නම් මේකේ දැන් මේ තුනක් තිබුණාට මේකේ බෙදන්නේ එකතුව තියෙනවා නිෂ්පාදන දෙපාර්තමේන්තුව තියෙනවා පරිපාලන දෙපාර්තමේන්තුව තියෙනවා මේකේ බෙදන්නේ නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ ගණන් විතරයි මොකද මේකේ හදන්නේ නිෂ්පාදන පොදු කාර්ය පිළිවෙල විතරයි මේකේ දාන්නේ කොහොමද පරිපාලන එක දාන්න වෙනම එකක් දීලා තියෙන පරිපාලන පොදු කාර්ය පිළිවෙල දාන්න ඒ නිසා මේකේ මතක තියාගන්න මේකේ දාන්නේ නිෂ්පාදන පොදු කාර්ය පිළිවෙල විතරමයි නිෂ්පාදන පොදු කාර්ය පිළිවෙල නිසා එකතුව බෙදන්නේ නැහැ එකතුව නෙමෙයි මේකේ බෙදන්නේ නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ ගාන තමයි බෙදන්නේ එහෙනම් පරිපාලන දෙපාර්තමේන්තුවේ ගාන අරකට දාන්න පුළුවන්. ඒතකොට එකතු ඒ දෙකේ එකතුව තමයි ඔය එකතුව කියලා දීලා තියෙන්නේ. හරි. එහෙනම් වක්‍ර වැටුප විදියට බෙදන්නේ මෙතන එකතුව දැන දාගන්න ලක්ෂ 8 තමයි අපි බෙදන්න ඕනේ. ඒ කියන්නේ නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ ගාන තමයි අපි බෙදන්න ඕන ලක්ෂ 8. දැන් මෙන්න මේක පැහැදිලි වක්‍ර වැටුප කියන්නේ සම්පූර්ණ දෙපාර්තමේන්තු තුනේම එකතුව වක්‍ර වැටුප ලක්ෂ 8. ඔන්න ඕක තමයි බෙදන්න ඕනේ. හරි. මේක බෙදන්න දැන් මේකට කියන විභජනය කියලා මේ වගේ පැහැදිලිව හඳුනා ගන්න බැරි ඒවා. දැන් මේ තුනට දාන විදිහ පැහැදිලිව හඳුනා ගන්න බෑනේ. ඒක බෙදන්නේ කොහොමද? මොකක් හරි පදනමක් යොදාගෙන ගැළපෙන පදනමක් යොදාගෙන ඒ අනුපාතයට තමයි බෙදන්නේ. හරි. මේ කියන්නේ අතිරේක තොරතුරු එකේ දීලා තිබුණා පදනම් ටිකකින්. මෙන්න මේ පදනම් ටිකකින් ගන්න පුළුවන් එක මොකද්ද? බලන්න පදනම් පොදුකාර පිරිවෙල පදනම් තියෙනවා. එක තියෙනවා බිම් ප්‍රමාණය, යන්ත්‍ර පිරිවෙල, කිලෝවොට් පැය, සේවක සංඛ්‍යාව. මේකෙන් මේකට ගැළපෙන්නේ මොකද්ද? ගැලපෙන එක ආසන්න ගැලපෙන එක බිම් ප්‍රමාණය ගැලපෙනවද වක්‍ර වැටුපට කිසිම සම්බන්ධයක් නැහැ යන්ත්‍ර පිරිවෙල ඒ සම්බන්ධයක් නැහැ
කිලෝවොට් පැය වගේ තියෙන විදුලියටනේ. ඒක සම්බන්ධයක් නැහැ. එහෙනම් මේකට ගැලපෙන එකම එක මොකද්ද? වැටුප සම්බන්ධ සේවක සංඛ්‍යාව. එහෙනම් පදනම දාගන්න සේවක සංඛ්‍යාව. සේවක සංඛ්‍යාව. සේවක සංඛ්‍යාව. අනුපාතයකුත් ගන්න. ඔතන ඔන්නෝකේ මේකේ වරහන් ඇතුලේ අනුපාතයක් දාන්න. ඕක කෙටි කළ අනුපාතයක් ගන්න. ඊයද ගන්න පුළුවන් අනුපාතේ. 20ට 15ට 5. එක කෙටිම කරලා ගන්න පුළුවන් 5න් බෙදලා කොහමද? 4ට 3ට 1නේ. 4ට 3ට 1. 5න් බෙදලා ගන්න පුළුවන්. ඒ අනුපාතයත් වරහන් ඇතුලේ දාගන්න සේවක සංඛ්‍යාව කියලා 4ට 3ට 1. බෙදලා දාන්න. 4යි 3යි 1යි එකතු කරාම 8යි. ලක්ෂ 8 8න් බෙදුවට පස්සේ 100යිනේ. 100ව 4 මේකට එනවා කීයද? 400යි. 100ව 3 300යි. 100ව 1 100යි. ඔන්න ආසන්න පදනමක් යොදාගෙන බෙදලා දැම්මා. පොදුකාර පිළිවෙල කොටස් දෙකක් තියෙන ප්‍රතිපාදනය විභජනය කියලා. ප්‍රතිපාදනය කියන්නේ පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් ඒවා දාන එක. විභජනය කියන්නේ මේ පැහැදිලිව හඳුනා ගන්න බැරි ඒවා සාධාරණ පදනමක් යොදාගෙන දෙපාර්තමේන්තු වලට අතර දැමීම තමයි විභජනය කියලා කියන්නේ. හරි. ඔන්න සේවක සංඛ්‍යාව පදනමෙන් බෙදලා දැම්මා. ලක්ෂ 8. ඊළඟට මේකේ අර ලක්ෂ 8 නිෂ්පාද දෙපාර්තමේන්තුවේනේ පරිපාලන දෙපාර්තමේන්තුවේ ගාන තියෙන ලක්ෂය. අන්න ඒක මෙතන මේ තුන්වෙනි අවස්ථාවට ලියන්න පුළුවන් වක්‍ර වැටුප කියලා. වක්‍ර වැටුප කියලා පරිපාලන දෙපාර්තමේන්තුවේ ගාන මේකට දාගන්න. මේකේ බෙදන්නේ නිෂ්පාදනයක මේකේ පරිපාලනකේ ගාන මේකට දාගන්න වක්‍ර වැටුප ලක්ෂය. මට කියන්නේ ඒක හරියද කියලා? ඒක හරියද? ඒක හරියද? ඒක හරියද කියලා කියන්නේ? මට හරියද කියලා පොඩ්ඩක් කියන්න. ඒක හරියද? හරිද? හරි. එතකොට ඒක හරි වක්‍ර වැටුප. ඊළඟ එක බලන්න වක්‍ර වැටුපෙන් පස්සේ නිෂ්පාදන කළමනාකරණ වැටුප කොහොමත් ඒකේ පරිපාලන දෙපාර්තමේන්තුවේ නෑලු නිෂ්පාද දෙපාර්තමේන්තුවේ තමයි 720. 720 තියෙනවා. බලන්න ඒක අතිරේක තොරතුරුෙන් බලන්න අපි ඒක දාලා නැද්ද කියලා කළමනාකරණ වැටුප. ආන්න බෙදලා දාලා තියෙනවා. හරියටම 720 බෙදලා දාලා තියෙනවා සේවා සැපීම කියලා පදනමක් යොදාගෙන. ඒක ආපහු ගන්න ඕනද? නෑ. කළමනාකරණ වැටුප බෙදලා දාලා තියෙන්නේ සේවා සැපීම කියලා පදනමක් යොදාගෙන ඒක ගන්න ඕනේ නෑ. මට කියන්න මං කියන දේ ඇහෙනවද දැන්? ඇහෙනවද? ඇහෙන්නේ නැද්ද? මං කියන දේ පැහැදිලිව ඇහෙනවද කියලා මං අහන්නේ. හරි. එහෙනම් ඔන්න කළමනාකරණ වැටුප කියන එක අපි අරන් තියෙන්නේ. ඒක අපහු ගන්න දෙයක් නැහැ. හරි. ඊළඟට යන්ත්‍රසය. ඊළඟ එක ගන්න ඊළඟ එක තියෙන්නේ යන්ත්‍රසය. යන්ත්‍රසය. බලන්න නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ ගාන තමයි බෙදන්නේ. කොහොමද නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ ගාන විතරයි තියෙන්නේ පරිපාලනකේ නෑ. යන්ත්‍රසය කියලා මුළු වටිනාකමට දාන 500ක්. යන්ත්‍රසය 500යි. හරි. දැන් අර පැත්තෙන් පදනමක් තෝරගන්න. මොකද යන්ත්‍රසය ගැලපෙන පදනම? බලන්න අතිරේක තොරතුරු එකේ පදනම් වලින් බිම් ප්‍රමාණය ගැලපෙන්නේ නැහනේ. කොහොම සම්බන්ධයක් නැහනේ. කිලෝවොට් පැය සේවක සංඛ්‍යාව සම්බන්ධයක් නැහැ. මේකේ සම්බන්ධය තියෙන එකම එක මොකද්ද? යන්ත්‍ර පිරිවැය. එහෙනම් පදනම විදිහට මේකේ දාන්නේ යන්ත්‍ර පිරිවැය. යන්ත්‍ර පිරිවැය. යන්ත්‍ර පිරිවැය. යන්ත්‍ර පිරිවැය. අනුපාතයක් විතරක් ගන්න අනුපාතයක් දාන්න. යන්ත්‍ර පිරිවැය බලන්න ලක්ෂ 3යි ලක්ෂ 2යි තියෙන්නේ. ඒතර බවඩාවේ නැහැ. ඒකේ බිඳු ටික ඔක්කොම අයින් කරා නම් කෙටිම අනුපාතය ගන්න පුළුවන් කීයද? 3ට 2. එහෙනම් බෙදලා දාන්න 3ට 2. 3යි 2 එකතු කරාම 5යි. 500 5න් බෙදුවට පස්සේ 100යි. 100ව 3ක් කියන්නේ 300යි. 100ව 2යි. කබඩාවට තිබුණේ නැහැ. කබඩාවට නැහැ. ඔන්න ඔක බෙදලා දාන්න තියෙන්නේ. ඒක හරි ලේසි වැඩක්. හරිද? යන්ත්‍රසයක් හරි. හරිදනේ? හරි.
හරි ඊළඟට තියෙනවා ගොඩනැගිලි කුලිය. ගොඩනැගිලි කුලිය කියන එක තියෙනවා එකතුව මේ දැන් මේක ඉරක් ගහලා කියන්නේ නෑ කියන එක. ඔය ප්‍රශ්නාර්ථයක් දාලා තියෙන්නේ කියන්නේ ගාණක් තියෙනවා ඒක හොයාගන්න තියෙන්නේ. ඒකේ ප්‍රශ්නාර්ථයක් දාන්නේ නිෂ්පාද්‍ය අර මේකේ බෙදන්න ඕන ගාණක් දීලා තියෙනවා. නිෂ්පාද්‍ය දෙපාර්තමේන්තුවේ තියෙනවා. හැබැයි පරිපාලන දෙපාර්තමේන්තුවේ ගාණ දීලා නැහැ කියන්නේ ප්‍රශ්නාර්ථයක් තියෙනවා කියන්නේ හොයන්න තියෙනවා කියලා. මොකක් හරි හොයන්න තියෙනවා පරිපාලන දෙපාර්තමේන්තුවේ ගාණ. හැබැයි මේකේ බෙදෙන්න ඕන ගාණ නම් මේකේ දීලා තිබුණා. හරි. ඒ කියන්නේ මේකේ නැත්තේ පරිපාලන දෙපාර්තමේන්තුවේ තියෙන ගාණ තමයි නැත්තේ. ඒ දෙක එකතුව කියන්නේ. හරි. ඕන ඉස්සලා මේ එතකොට ඒක කොහෙද තිබුණේ? කොහොමද ඒක හොයාගන්න තිබුණේ? මං කියවනේ අතිරේක තොරතුරු තුන්වෙනි කියන එක. අතිරේක තොරතුරු 3 මං පොඩ්ඩක් අර මාක් කරගන්න කිව්වේ කොහෙද හරි ඕන වෙයි කියලා. මෙන්න මේකට තමයි අතිරේක තොරතුරු 3 ඕන වෙන්නේ. බලන්න පොඩ්ඩක් අතිරේක තොරතුරු 3. බලන්න අතිරේක තොරතුරු 3 පරිපාලන දෙපාර්තමේන්තුව පිහිට ඇති ගොඩනැගිල්ල සඳහා මාසික කුලිය 15000ක් වන අතර ඒ වාර්ෂික විදුලි පරිභෝජනය කිලෝවොට් 500කි. දැන් මෙතන විදුලි පරිභෝජනය නම් මෙතන ඕනේ බලන්න පරිපාලන දෙපාර්තමේන්තුවේ ගොඩනැගිලි කුලිය කීයද කියලා. මාසෙට 15000යිලු. මාසෙට 15000යිලු. පරිපාලන දෙපාර්තමේන්තුව කියන අර ලියපු තුන්වෙනි එකේ ඒකේ තියෙනවා ගොඩනැගිලි කුලිය මාසෙට 15000ලු. මාසෙට 15000යි. එහෙනම් අවුරුද්දට කීයද? අවුරුද්දට කීයද? මාසෙට 15000යිලු. අවුරුද්දට 15000 12න් වැඩි කරන්න. 15000 12න් වැඩි කරාට පස්සේ කීයද? 1,80,000යි. මෙන්න මේකෙම දාන ගොඩනැගිලි කුලිය කියලා පරිපාලනයේ ගොඩනැගිලි කුලිය කියලා 1,80,000යි. ඒක අතිරේක තොරතුරේ තමයි තිබුණේ. 1,80,000යි. මාසෙට 15000යිලු ගොඩනැගිලි කුලිය. එහෙනම් අවුරුද්දට 12න් වැඩි කරලා දානවා. ගොඩනැගිලි කුලිය පරිපාලන පොදු පරිමිතියේ ගාන 1,80,000යි කියලා. හරි. දැන් අර ඉස්සර අනිත් පැත්තට එන්න. අන්න ඒකේ ප්‍රශ්නාර්ථයේ තිබුණ ගාන අපි හොයාගත්තනේ. පරිපාලන දෙපාර්තමේන්තුවේ ගාන 180. අපි ඒක හොයාගත්ත. ප්‍රශ්නාර්ථය දාලා තියෙන්නේ කොහෙන් හරි ඒක හොයාගන්න වෙනවා. ඒක තිබුණේ අතිරේක තොරතුරේ. ඊළඟට මේ නිෂ්පාද්‍ය දෙපාර්තමේන්තුවේ ගාන දීලා තියෙනවනේ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මේක බෙදන්න තමයි තියෙන්නේ. හරි. මේකේ දාගන්න මේකේ ගොඩනැගිලි කුලි. ගොඩනැගිලි කුලි. නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ තියෙන ගාන දීලා තියෙනවා 880යි. අර පරිපාලන එකේ අතනින් හොයාගත්තා 181 දාගත්තනේ. මෙතන නිෂ්පාදන එකේ ගාන 880යි. ඕක තමයි බෙදන්න තියෙන්නේ. බලන්න මොකද්ද ගන්න පුළුවන් පදනම අතිරේක තොරතුරු එකෙන් ගන්න පුළුවන් පදනම මොකද්ද? මොකද්ද ගොඩනැගිලි කුලි වලට ගැලපෙන්නේ? යන්ත්‍ර පිරිවැය ගැලපෙන්නේ නැහැ. සේවක සංඛ්‍යාව කිලෝවොට් පැය ගැලපෙන්නේ නැහැ. මොකද්ද මේකට ගැලපෙන්නේ? සාමාන්‍ය ගොඩනැගිලි කුලි වගේ වට හුඟක් වෙලාවට ගැලපෙන පදනම මොකද්ද? බිම් ප්‍රමාණයනේ. බිම් ප්‍රමාණය. බිම් ප්‍රමාණය. බිම් ප්‍රමාණය වර්ග මීටර. හරි. ඔකෙත් අනුපාතයක් ගන්න. ඔය බින්දු ටික ඔක්කොම අයින් කරන්න ඉස්සෙල්ලා බින්දු ටික අයින් කරලා 4ෙන් බෙදලා ගන්න පුළුවන් නේ. 4ෙන් බෙදුවට පස්සේ 6යි 16 4ෙන් බෙදුවට පස්සේ 4යි ඊට පස්සේ 4000ට 4ෙන් බෙදලා ගන්න පුළුවන් කෙටිම අනුපාතය ගන්න 6ට 4ට 1. කවුරු හරි ඔක 24ට 16 4 ගත්තත් ඒ ප්‍රශ්නයක් නැහැ. මොකක් හරි අනුපාතයක් තමයි දාන්න ඕනේ. දැන් මම කෙටිම කරලා ගත්ත 4ෙන් බෙදලා 6ට 4ට 1යි. 6 4 1 කියන්නේ 11යි. බලන්න බෙදන්නකො 880 11න් බෙදුවට පස්සේ 880 11න් බෙදුවට පස්සේ 8ක් එන්නේ නේ. ඒ කියන්නේ 80000ක් එන්නේ 80000 ඒව 6ක්. 80000 ඒව 6ක් 480යි 80 ඒව 4ක් 320යි 80 ඒව 1ක් 80යි. අන්න එහෙම බෙදලා දාන්න. 880 11න් බෙදලා 80ක් එනවා 80 ඒව 6ක් 480යි 80 ඒව 4ක් 320යි 80 එකක් ඒක බෙදලා දාන්න. හරි. මට කියන්නේ එකත් හරිය නේද? ඔන්න ඔක බෙදලා දැම්මා. ඊළඟ එක බලන්න. ඊළඟ එක තියෙනවා කාර්යාල උපකරණ සය. ඔන්න කාර්යාල උපකරණ සය එකතුව තියෙනවා නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ නැහැ. එහෙනම් මේ chart එකට එනවද? නැහැ. පරිපාලන දෙපාර්තමේන්තුවේ විතරයිලු තියෙන්නේ ওই 50. එහෙනම් ඒක කෙලින්ම පරිපාලන දෙපාර්තමේන්තුවට දාන්න කාර්යාල උපකරණ සය. කාර්යාල උපකරණ සය. කාර්යාල උපකරණ සය පරිපාලන එකේ විතරයි තියෙන්නේ. ඒක පරිපාලන පොදු කාර්ය පිරිවෙලට දාගන්න 50. එච්චරයි. නිෂ්පාදන එකේ නැහැනේ. මේකේ තිබුණා නම් තමයි බෙදන්න වෙන්නේ. ඒකේ නැහැ. කාර්යාල උපකරණ සය එළිම පරිපාලන පොදු කාර්ය පිරිවෙලට දාගන්න 50000යි කියලා. මට කියන්නේ එතෙන්දට එනකන් හරිද කියලා.
මට උත්තරයක් ඕනේ එතෙන්දට එනකන් හරිද? එතෙන්දට එනකන් හරිද? දැන් මේ කරපු තැනට එනකන් ඉවරද කියලා අහන්නේ. මට අනික් කට්ටියත් උත්තර දෙන්නේ හරිද? මෙතන මේ දැන් කරපු තැනට එනකන් හරිද කියලා මම මේ අහන්නේ. කරපු තැනට එනකන් හරිද? හරිද කරපු තැනට එනකන්? අනික් කට්ටිය පොඩක් උත්තරයක් දෙන්න. හරිද මේ තැනට එනකන්? මෙතෙන්දට එනකන් හරිද? මොනවාරි ප්‍රශ්නයක් වුණොත් අහන්න. හරි. ඔන්න ඊළඟට තියෙන එක බලන්න විදුලිය. මෙන්න මේ ගාන කියන්නේ 2020 පේපරේ අමාරු වෙනත් එකම හේතුව මෙන්න මේක. විදුලිය කියන එක. ඒ කියන්නේ සම්පූර්ණම එකක් වරදුනේ අනිත් පල්ලෙහාට ඔක්කොම වරදිනෝනේ. ඔන්න ඕක තමයි හැමෝගෙම වරදුනේ. විදුලිය කියන එක. ඔන්න ඕකේ තමයි නිර්මාණශීලී දෙයක් තියෙන්නේ. 20 පේපරේ තිබුණ නිර්මාණශීලී දේ ඔන්න විදුලිය ඇතුලේ 2021 පේපරේ එන එකත් ඔන්න වගේ මොකක් හරි එකකින් තමයි අමාරු කරන්නේ. ඔන්න විදුලියෙන් තමයි අමාරු කරලා තියෙන්නේ. ඒක මොකද්ද බලන්නක විදුලියෙන් අමාරු කරන්නේ මොකද්ද කියලා බලන්න. විදුලිය කියලා තියෙනවා ලක්ෂ 6 එකතුව. අන්න දෙකේම ප්‍රශ්නාර්ථ දෙකක් තියෙනවා. නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ ගානකුත් ප්‍රශ්නාර්ථයක් පරිපාලන දෙපාර්තමේන්තුවේ ප්‍රශ්නාර්ථයක්. ඒ කියන්නේ දෙකම ප්‍රශ්නාර්ථ තියෙන්නේ කියන්නේ දෙකේම සංඛ්‍යා දෙකක් තියෙනවා. ඒක තමයි අපි හොයාගන්න ඕන. එකතුව තමයි දැන් එකතුව විතරක් ගන්න බෑ. එකතුව බෙදන්නේ නැහැ. නිෂ්පාදන එකේ එක ගාන තමයි මෙතන බෙදන්නේ. පරිපාලන එකේ ගාන මෙතන දාන්න ඕන. මේ දෙකම දීලා නැතුව එකතුව විතරයි දීලා තියෙන්නේ. එකතුව විතරයි දීලා තියෙන්නේ ලක්ෂ 6යි කියලා. ඒ කියන්නේ මේ දෙකට එන ගණන් වෙනම දීලා නැහැ. ඔන්න උතන තමයි මම කිව්ව වර්ධිච්ච තැන. උතන තමයි වැරදිච්ච තැන. කෝ විදුලිය දැන් මට ඕන මෙතන ඕන නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ ගානනේ. මට බෙදන්න ඕන නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ ගාන. පරිපාලනකේ ගාන මෙතන දාන්න පුළුවන්. හැබැයි ලක්ෂ 6 කියලා දීලා තියෙන නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ ගානද නැහැ. පරිපාලන දෙපාර්තමේන්තුවේ ගානද නැහැ. දෙකේම එකතුව. හැබැයි මේ දෙකම ප්‍රශ්නාර්ථ දෙකක් තියෙන්නේ. හරි. ඕක කොහෙන්ද හොයාගන්න තියෙන්නේ? මම කියවනේ අතිරේක තොරතුරු 3. අතිරේක තොරතුරු 3 එකකින් එක දෙයක් ප්‍රයෝජනයක් ගත්තා තව එක ප්‍රයෝජනයක් ගත්තේ නැහැ. පොඩ්ඩක් අහව අතිරේක තොරතුරු 3 කියවන්න. පරිමාණ දෙපාර්තමේන්තු පිට ඇති ගොඩනැගිල්ල සඳහා මාසික 15000ක ගොඩනැගිල්ල කුලියක් ගෙවන අතර ඒක ඕනුනේ ගොඩනැගිලි කුලිය කියන එකට ඊළාට එහි වාර්ෂික විදුලි පරිභෝජනය කිලෝවොට් පැය 500කි. ඔන්න ඕක තමයි අපිට ඕන වෙන ඡේදේ. එහි විදුලි පරිභෝජනය කිලෝවොට් 500කි. ඒ කියන්නේ පරිපාලන පොදුකාර පිරිවේ විදුලි පරිභෝජනය කිලෝවොට් 500ක් කියන එක තමයි අපිට ඕන වෙන්නේ. ඔන්න ඕක පොඩක් මතකේ තියාගන්න. හරි. කිලෝවොට් 500කි. හරි. ඒක කොහොමද තියාගන්න? එහෙනම් ඒකේ මේ පරිපාලන දෙපාර්තමේන්තුවේ විදුලි පරිභෝජනය කියද කිලෝවොට් 500යි. හරි. දැන් ගොඩනැගිලි කො මේකෙත් ලියා ගන්න විදුලිය කියන එක. විදුලිය කියන එක ලියා ගන්න විදුලිය. හැබැයි අපි තාම බෙදන්න ඕන ගාන දන්නේ නැහැ. බෙදන්න ඕන ගාන තාම දන්නේ නැහැ. මේක දන්නේ නැහනේ. මුළු එකතුවනේ තියෙන්නේ. බෙදන්න ඕන ගාන අපි දන්නේ නැහැ. හරි. මට කියන්නකෝ විදුලිය බෙදන්න පුළුවන් පදනම සාමාන්‍ය මොකද්ද? එහා පැත්තෙන් පදනමක් තෝරගන්නකෝ විදුලිය බෙදන්න පුළුවන් පදනම. පදනම් තියෙනනේ අතිරේක තොරතුරු එකේ බිම් ප්‍රමාණය ගැලපෙනවද? නැහැ. යන්ත්‍ර පිරිවැය ගැලපෙනවද? නැහැ. කිලෝවොට් පැය මේ සේවක සංඛ්‍යාව ගැලපෙනවද? නැහැ. විදුලිය බෙදන්න පුළුවන් එකම පදනම මොකද්ද? කිලෝවොට් පැය. හරි. මේකෙන් දාගන්න කිලෝවොට් පැය. කිලෝවොට් පැය. පදනම තේරෙනවනේ ඒක කිලෝවොට් පැය කියලා. හරි. හැබැයි බෙදන්නකෝ සංඛ්‍යාව දන්නේ නැහැ. නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ ගාන අපි දන්නේ නැහැ. බෙදන්න අපි මේ සංඛ්‍යාව දන්නේ. හැබැයි මුළු එකතුව තමයි දීලා තියෙන්නේ. හරි. මම මේ කියන දේ බලන්න. පදනමේ යටතේ බලන්න මේක හොඳටම බලන්න. පදනමේ යටතේ බලන්න කිලෝවොට් පැය. මම මේක වෙන පැත්තක මේ ටික ලියා ගන්නවා. කිලෝවොට් පැය. පදනම පැත්තේ බලන්න කිලෝවොට් පැය. එකලස් එකේ කීයක් තියෙනවද? කිලෝවොට් පැය 1000යි. එකලස් එකේ 1000යි. ඊළාට නිමුම් එකේ කීයක් තියෙනවද? ඒ 1000යි. මේ මෙතන ලියන්නේ මේ වෙන තැනක. ඒක තියෙන ගාන මම මේ කියන්නේ පදනමේ කිලෝවොට් පැය. ගබඩාවේ කීයක් තියෙනවද? 500යි. ඔන්න ওই තුනට දැන් හරිනම් බෙදෙන්න ඕනේ. ওই තුනට. හැබැයි මේකේ නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ ගාන නැහැනේ. දැන් අපි අර කියපු අතිරේක තොරතුරේ කිව්වා දැන් මේ තුන මෙහෙම දීලා තියෙනනේ පදනමේ. අතිරේක තොරතුරේ තුනේ කිව්වා පරිපාලන කියන පරිපාලන දෙපාර්තමේන්තුවේ පිහිට ඇති ගොඩනැගිල්ලේ විදුලි පරිභෝජනය කීයේ? පරිපාලන දෙපාර්තමේන්තුව තුනේ කියලා තිබුණේ. ඒ කියලා තිබුණේ කීයද? 500 කියලා දීලා තිබුණානේ. අන්න ඒකත් ගමු 500යි. 500යි. දැන් පදනම් කියන එකේ මේ තුන තමයි දීලා තියෙන්නේ. හැබැයි අතිරේක තොරතුරු තුනේ දීලා තිබුණා පරිපාලන දෙපාර්තමේන්තුවේ
විදුලි පරිභෝජනය කිලෝවොට් 500 කියලා. හරි. ඔන්න ඔය හතරම. හරියටම දැලුවොත් දැන් උතන ඔක්කොම විදුලියේ සම්පූර්ණ වටිනාකම කීයද තියෙන්නේ? ලක්ෂ 6යි. සම්පූර්ණ වටිනාකම ලක්ෂ 6යිනේ. ඔන්න ඔය ලක්ෂ 6 මෙන්න මේ හතරම අනුපාතයක් විතර ගන්න. හතරම අනුපාතයක් විතර ගන්න. මේක අනුපාතයක් විතර කිව්වොත් 500 බෙදලා 2යි 2යි 1යි 1. ඔන්න අනුපාතයක් ගත්තා අපි පොදුවේ හතරටම. දැන් මේකට ගත්තේ 3යිනේ. දැන් මේක හතරෙම දන්න නිසා හතරටම ගත්තා. 2යි 2ට 2ට 1ට 1යි කියලා අනුපාතයක් ගත්තා. හරි 600 බෙදන්න ඕකේ 2යි 2යි 1යි 1 එකතු කරාම 2 4 5 6 600 6 බෙදුවට පස්සේ කීයද 100යිනේ 100ව 2ක් 100ව 2ක් කියන්නේ එක ලස්සකට එන්නේ 100ව 2ක් එහෙනම් 100ව 2ක් විදුලිය 200ක් වෙනවා මේකට දාන්න එක ලස්සකට ඊළඟට මේකට 100ව 2ක් 100ව 2ක් කියන්නේ 200යි ඊළඟට මේකට එනවා 100ව 1ක් 100ව 1ක් කියන්නේ 100යි ඒ තුනට එච්චරයිනේ. හැබැයි තව එකක් තියෙනවා 100ව එකක්. ඒ කියන්නේ මොකද්ද? පරිපාලන පොදු කාර්යපිළිවෙල. මෙන්න මේකේ විදුලිය එනවා 100ක්. විදුලිය එනවා 100ක්. ඒ බෙදපු විදිය තේරුණාද? දැන් වෙනද තුනකටනේ බෙදුවේ. මේකේ අර පරිපාලන එකත් අරගෙන වෙනම බෙදලා මෙන්න මේ 3යි අරකටයි සම්පූර්ණයටම දාන්න තමයි මේකේ තියෙන්නේ. 200යි 200යි 100යි 100යි. දැන් බලන්න මේකේ මුළු වටිනාකම 200 200 100 කියන්නේ 500යි. ඔන්න මෙන්න මේක අල්ල ගන්න බැරුනේ නැහැ. නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ මේ විදුලි පරිභෝජනයේ 500යි පරිපාලනයේ 100යි. මේ දෙක එකතුව තමයි දීලා තිබුණේ 600. 500යි එන්නේ. 500යි. මේකේ අනුපාතයක් දාගන්න මේ අනුපාතය දානකොට මේ තුන එක විතරක්. දැන් මේකේ බෙදුවේ මේ තුන විතරක් නේ මේ තුන එක විතරක් දාන 2ට 1. අයි මේකට මේ තුන විතරයි හතරක් ගන්න හේතුව මේකේ මුළු වටිනාකම දීලා තිබුණ නිසා 2ට 1. හරි මම අපව පොඩ්ඩක් කියන්නම්. හරි. දැන් මේකම තමයි 2020 ගානේ තියෙන්නේ විදුලිය කියන එක. විදුලිය කියන එක නිෂ්පාදන දෙපාර්තමේන්තුව දැන් විදුලිය දීලා තියෙන්නේ මුළු වටින එකතුව කියන එක තමයි දීලා තියෙන්නේ ලක්ෂ 6. එකතුව තමයි දීලා තියෙන්නේ. ඒතර නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ ගානයි පරිපාලන දෙපාර්තමේන්තුවේ ගානයි බෙදලා නැහැ. ඒ කියන්නේ එකතුව තමයි දීලා තියෙන්නේ. ඒක නිසා මේකේ ගාන අපි දන්නෙත් නැහැ. මේකට යන ගාන දන්නෙත් නැහැ. හරි. ඊළඟට මම දන්නවා විදුලිය බෙදන්න පුළුවන් පදනම මොකද්ද? කිලෝවොට් පැය. කිලෝවොට් පැයනේ බෙදන්න පුළුවන් පදනම. ඕකේ. දැන් කිලෝවොට් පැය මෙන්න මේ පැය තමයි පදනම ගන්න පුළුවන්. දැන් ඔගේ අතරේක තොරතුරු තුනෙක් දීලා තිබුණා පරිපාලන දෙපාර්තමේන්තුවේ පරිභෝජනය කීයද? කිලෝවොට් පැය 500 කියලා දීලා තිබුණා. මම පැත්තක දැන් මේකේ බෙදන්න විදියක් නැහැනේ. නිෂ්පාදනයක දන්නේ නැතිව සම්පූර්ණ වටිනාකම ලක්ෂ 6යි. දැන් ඔගේ පදනම බලන්න කිලෝවොට් පැය තිබුණ විදිය. එක ලස් එකේ 1000යි, නිමුන් එකේ 1000යි, ගබඩාවේ 500යි. ඔය තුනනේ. ඇත්තට මෙතනදට ඕනේ මේ තුන තමයි. හැබැයි ඒ තුන ගන්න නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ ගාන දීලා නැහැ. අපි පරිපාලනකේ ගානත් ගමු. පරිපාලනකේ විදුලි පරිභෝජනයේ 500යි. හතරම ගත්තා කියලා මේ කියන්නේ. ඇත්තට මේ නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ බෙදන්න නම් 3 වුණාට මේකේ පරිපාලන එකක් තියෙන නිසා එකතුව තියෙන නිසා හතරම ගත්තා. ඒ කියන්නේ ඒක පදනම ගන්නකොට පදනම මේ තුන විතරක් නෙවෙයි අනිත් එකත් එක්ක ගත්තා. ඒ කියන්නේ පරිපාලනකේ එකත් එක්ක ගත්තා. එතකොට මුළු වටිනාකම බෙදන්න පුළුවන්. ඔන්න ගත්තා. එතකොට 1000 500 500. ඒක අනුපාතයක් විතර කිව්වොත් කැටි කරලා 2ට 1. ඔන්න අනුපාතය ගත්තා. හරි. එහෙනම් ඒක බෙදුවා. දැන් ලක්ෂ 6නේ තියෙන මුළු වටිනාකම. එකතු කරාම 6යි. ලක්ෂ 6 6න් බෙදුවාට පස්සේ 100යි. 100යිනේ. එහෙනම් 100ව 2ක් තමයි එක ලස් එකට එන්නේ. 100ව 2ක් කියන්නේ 200යි. 100ව 2ක් තමයි නිමුන් එකට එන්නේ 200යි. 100ව 1ක් කියන්නේ ඒක තමයි ගබඩාවට එන්නේ 100යි. මොන තව 100ක් තියෙනවා. 100ව 1ක් කියන්නේ 100යි. ඒක කොහාට එන්නේ? පරිපාලන පොදු කාර්යපිළිවෙල 100ක්. විදුලිය එන ගාන. දැන් මේක අනුපාතයට 4ටම බෙදුවා. වෙනද බෙදන්නේ 3යි මේක 4ටම බෙදුවා. හරි. එතකොට මේ තුන එකතු කරාට පස්සේ ඇත්තට මේකේ බෙදලා තියෙන්නේ ලක්ෂ 5යි. එතකොට මේක හඳුනා ගන්න මේක දීපු නැති නිසා තමයි ප්‍රශ්නේ ආවේ. මේ ලක්ෂ 5 දුන්නා නම් ප්‍රශ්නයක් එන්නේ නැහැ. දැන් මේකේ ලක්ෂ 5 නැතුව මේ දෙකේම එකතුව දීලා තියෙන්නේ. මේ ලක්ෂ 5යි මේ ලක්ෂ එකතුව දීලා තියෙන්නේ ලක්ෂ 6යි. ලක්ෂ 5යි. ඒකේ පදනම කිලෝවොට් පැය මෙන්න මේ බෙදපු එක මේ තුනට විතරක් බෙදපු එක ගන්නවා. 2ට 1. මොකද මේක අපි බෙදුවේ දැන් මේකේ මුළු වටිනාකම දීපු නිසා. ඒක පොඩ්ඩක් මට තේරුණාද කියලා කියන්න. ඒ කියන්නේ මේ ලක්ෂ 5 දුන්නා නම් ওই ප්‍රශ්නේ එන්නේ නැහැ. ලක්ෂ 5 දුන්නේ නැහැ. ඒකයි ওই ප්‍රශ්නේ ආවේ. ඒක තේරුණාද?
නිෂ්පාද දෙපාර්තමේන්තුවේ ලක්ෂ 5 දුන්න නම් ওই ප්‍රශ්නේ එන්නේ නැහැ. ඒ ලක්ෂ 5 දෙන්නේ නැතුව අර දෙකේම එකතුව ලක්ෂ 6 දීපු නිසා තමයි හතරකටම බෙදන්න උනේ අනුපාතය අර. හතරකටම බෙදන්න උනේ. ඒක තේරුණාද කියලා පොඩ්ඩක් කියන්න. ඒක තේරුණාද කියලා පොඩ්ඩක් කියන්න. තේරුණාද නැද්ද? මට අහක් කෙනාම කියන්නේ ඒක තේරුණාද නැද්ද කියලා. තේරුණ නැත්නම් අහන්න අපව ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ මම සරලව අපව කිව්වොත් ඕකේ දැන් ඉස්සෙල්ලා අනිත් ගණන් වල පොඩ්ඩක් බලන්න. අනිත් ගණන් වල නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ ගානයි පරිපාලන එකයි. දැන් මේකේ මෙන්න මෙහෙම තිබුණා නම් මම කියන්නේ ගානේ නිෂ්පාද දෙපාර්තමේන්තුවේ 500යි පරිපාලන එකේ 100යි මුළු වටිනාකම ලක්ෂ 6යි. ඔන්න ඔහොම ගාන තිබුණා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ නේ. 500 ගත්ත මෙතෙන්දට දෙකට දෙක එක අනුපාතයට බෙදුවා දැම්මා. එහෙම තිබුණා නම් ප්‍රශ්නයක් නැහැ. මේක උනේ ප්‍රශ්නේ මොකද? මේ ගානයි දීලා තිබුණේ නැහැ. දීලා තිබුණේ මුළු වටිනාකම. මුළු වටිනාකම කියන්නේ නිෂ්පාද දෙපාර්තමේන්තු 3යි පරිපාලන එකයි 4ම. ඒ කියන්නේ ඇත්තටම 4ක එකතුව තමයි දීලා තිබුණේ. එතකොට මේ 4ම එකතුව මේ 3ට විතර බෙදන්න පුළුවන්ද? බෑ. ඒකයි මම 4ම මේකේ අනුපාත ටිකත් එක්ක මේකේ පරිපාලන දෙපාර්තමේන්තුවේ එකත් අරගෙන 4ටම බෙදුවේ. හේතුව මේ 4ටම යන්න ඕන නිසා මේ ලක්ෂ 6යි. 4ටම ගියාට පස්සේ මෙන්න මේ ගණන් ගියාල. එතකොට මේ 3ට විතරක් ඇත්තටම යන්නේ 500යි. මේකට ලක්ෂයක් යනවා. අන්නේ හේතු නිසා තමයි 4ක් තියෙනවනේ. එතකොට මුළු වටිනාකම කියනකොට 4ක් තියෙනවා. නිෂ්පාද දෙපාර්තමේන්තුව කිව්වනම් මේ 3 විතරයි. පරිපාලන එක තිබුණා නම් එකයි. මේක එකක් මේකේ 3ක් තියෙනවා. අන්න ඒක නිසා තමයි ওই ප්‍රශ්නේ ආවේ. හරි තේරුණා නැත්නම් අපව පොඩ්ඩක් බලන්න. හරි ඊළඟ අවසාන එක බලන්න. අවසාන එක තියෙනවා වෙනත් නිෂ්පාදන පොදු කාර්යපිරිවෙල. අපි දාලා තියෙන්නේ වෙනත් නිෂ්පාදන පොදු කාර්යපිරිවෙල දාලා තියෙන්නේ. මේ 180 එක දාලා තියෙන්නේ. සිටුවම හඳුනාගෙන ඒක දාලා තියෙන්නේ. ඒකේ ප්‍රශ්නයක් නෑ. වෙනත් නිෂ්පාදන පොදු කාර්යපිරිවෙල දාලා තියෙන්නේ. හරි නේද? හරි. එහෙනම් එච්චරයි ඒ ටිකේ දාලා තියෙන පොදු කාර්යපිරිවෙල ටික ඔක්කොම දාගත්තා. පොදු කාර්යපිරිවෙල ටික දාගත්තා. හරි දැන් අපි අතිරේක තොරතුරු එකක් ඉවරයි දෙකක් ගන්න තියෙන දැන් තුනෙත් ගත්තා හතරත් අපි ගත්තා. මොන අතිරේක තොරතුරු පහ මෙතෙන්දට ඕන වෙන්නේ. ගබඩාවේ පොදු කාර්යපිරිවෙල එකලස් සහ නිමුන් දෙපාර්තමේන්තුව අතර 3:2 අනුපාතයට බෙදා හරිනවා. ඒ කියන්නේ මම කියන්නේ සේවා එකක් නැවත බෙදන්න ඕන නිෂ්පාද දෙපාර්තමේන්තුව අතර. ඒක කරන්න කලින් මේක එකතු කරගන්න ඕන. මේක මුළු වටිනාකම හැර අනිත් තුනම එකතු කරා. මුළු වටිනාකම හැර අනිත් තුන එකතු කරා. මුළු වටිනාකම හැර අනිත් තුන මේ මුළු වටිනාකම තීර එකතු කරන්න ඕනේ අනිත් තුන. එකලස් නිමුන් ගබඩාව. හරියට එකතු කරා. මුළු වටිනාකම හැර අනිත් ටික එකතු කරා. බලන්න මටත් කියන්න ආපු ගණන්. එකලස් එකේ කීයක් ආවද? 1960යිද බලන්න. ඊට පස්සේ නිමුන් එකේ 1320යිද බලන්න. ගබඩාවේ 300යිද කියලා බලන්න. ගබඩාවේ 300යිද කියලා බලන්න. ඒ ගණන් දාවේ. ඒ ගණන් දාවේ 1960යි 1320යි 300 දාවේ. මට කියන්නේ ඒ ගණන් දාවේ. හරි. දැන් මම කියවනේ මේ දැන් ද්විතීයික විභජනය කරන්නේ ගබඩාව නැවත අයින් කරලා දාන්න ඕනේ. ගබඩාව තියෙන එකත් මේ දෙකට බෙදලා දාන්න ඕනේ. එහෙනම් මෙතන ලියන්න ආපහු ගබඩාව යලි විභජනය කියලා. ගබඩාව යලි විභජනය. යලි විභජනය. ගබඩාව නැවත විභජනය. මෙතන ලියන්න ගබඩාව යලි විභජනය කියලා. හරි යලි විභජනය කියලා ලෝකේ පස්වෙනි අතිරේක තොරතුරේ අනුපාතය දීලා තිබුණා. නැවත විභජනය කරන්න පුළුවන් අනුපාතය. මොකක්ද දීලා තියෙන්නේ? 3:2. ඒකත් දාගන්න 3:2.
3ට 2. ඒ කියන්නේ මෙන්න මේ 300. 300 අයින් වෙනවා. ඒ කියන්නේ 300 වරහන් කරන්න 300 3ට 2 බෙදලා 3ට 2. 3යි 2 එකතු කරාම 5යි. 300 5න් බෙදුවට පස්සේ 60යි. 60ව 3ක් කියන්නේ 180ක් මෙතෙන්ට එනවා. 60ව 2ක් කියන්නේ 120ක් මෙතෙන්ට එනවා. මේ 300 අයින් වෙනවා. 3ට 2ට අනුපාතයට ආපහු මේ දෙකට බෙදෙනවා. ගබඩාව අයින් වෙනවා. ඒ දෙකට බෙදෙනවා. හරි. ඒක බෙදුවද? ඒ කියන්නේ ගබඩාව යාලි විභජනය කියලා අනුපාතය. 3ට 2 පස්වෙනි එකේදී 300 අයින් වෙනවා. 3ට 2 කියන්නේ 5න් බෙදලා 5 60ක් නේ 60ව 3යි 60ව 2යි. බෙදලා ආපහු පල්ලෙහාට එකතු කරන්න. පල්ලෙහාට එකතු කරන්න. එතකොට තුන්වෙනි එක බිඳුවක් වෙනවා. මේ දෙක එකතු කරලා ගන්න. උතනින් මේක හදලා ඉවරයි. පොදුකාර පිළිවෙල විශ්ලේෂණ පත්‍රිකාව හදලා ඉවරයි. කීයද එන්නේ? කීය දෙන ගාන නිෂ්පාදනයේ මේ කියන්නේ 11 එකේ එනවා 2140ක්. සේවා එකේ එනවා 1440ක්. බලන්න ඒ ගණන් දැවිලා තියෙන්නේ කියලා. එතනින් ඉවරයි. ඔන්න නැවත විභජන සේවා ගබඩාව යලි විභජනය කරාට පස්සේ එතනින් ඉවර කරන්න පුළුවන්. මට කියන්නේ මේ ගණන් දෙක හරියද කියලා ඇවිල්ලාද තියෙන්නේ? ඒ ගණන් දෙක ආවද? 2140 1440 ආවද? හරිද? හරි. ඔයාලට දෙවෙනි අවස්ථාවේ පොදුකාර පිරිවේ අන්තර්ගහන අනුපාත හොයන ඕන සූත්‍රයක් විදිහට කිව්වොත් අයවැයගත පොදුකාර පිරිවේ මේක ආපු උත්තර දෙක ඒක බෙදනවා මොකක් හරි දුන්නොත් චන්ද්‍රපය හෝ සමපය වලින්. මෙන්න මේකේ එනම් මේ දෙවෙනි අවස්ථාවේ පොදුකාර පිරිවේ අන්තර්ගහන අනුපාතي උඩ හොයන්නේ අනිවාර්යයෙන්ම උඩට ගන්න අයවැයගත පොදුකාර පිරිවේ මේ ආපු ගණන් ටික තමයි. එහෙනම් මෙන්න මේ දෙවෙනි අවස්ථාවේ උඩට ඔක දාගන්න පුළුවන්. මේකේ වල තියෙනවා 2140යි බිංදු 3ත් එක දාගන්න. ඊළඟ එක තියෙන්නේ 1440යි බිංදු 3. ඒක බෙදන්න ඕන යන්ත්‍රපෑයද සමපෑයද කියලා ගාණ අනිවාර්යයෙන්ම දෙනවා. මේ ඊළඟ එකේ උඩට ගන්න පුළුවන් ඔන්න ඕක. මේකේ 2140.3 අනිත් එක 1440.3. හරි. ඔන්න අතිරේක තොරතුරු පහක් ඉවරයි. දැන් කියවන්න අතිරේක තොරතුරු අංක 6. බලන්න 6 පිළිවෙලට තමයි දීලා තියෙන්නේ. එකලස් සහ නිමූන් දෙපාර්තමේන්තුව සඳහා පොදුකාර පිරිවේ අන්තර්ගාහනය සඳහා මෙන්න මේකට කියන්නේ අන්තර්ගාහනය සඳහා පිළිවෙලින් යන්ත්‍රපයයි සමපයයි යොදා ගැනීම. නම් මේකට ගන්නලු යන්ත්‍රපය, මේකට ගන්නලු සමපය. එකලස් දෙපාර්තමේන්තුව සඳහා අයවැයගත යන්ත්‍රපය 20000ක් වන අතර නිමූන් දෙපාර්තමේන්තුව සඳහා සමපය 10000ක්. අන්න මේකේ බෙදෙන ගණන් දෙක දීලා තියෙනවා. එකලස් එකේ යන්ත්‍රපයලු තියෙන්නේ. එකලස් එකේ යන්ත්‍රපය තියෙනලු 20000ක්. මේකේ නම් බෙදෙන්නේ 20000යි. ඊළඟට නිමුම් එකේ සමපය දීලා තියෙනවා. සමපයලු දීලා තියෙන්නේ 10000ක්. එක්ක අයවැයගත පොදුකාර පිරිවේ යක්ක යන්ත්‍රපය වලින් බෙදෙන එක්ක සමපයන් වලින්. දැන් මේකේ ගන්නලු යන්ත්‍රපය මේකේ ගන්නලු සමපය. එක දීලා තියෙනවා. යන්ත්‍රපය ගානයි සමපය ගානයි. හරි. දැන් බෙදලා පොදුකාර පිරිවේ අන්තර්ගහන අනුපාතය ගන්න. මේක 20000න් බෙදන්න තියෙනවා. මට එන ගානක් දාන්න. එතකොට මේක එන්නේ යන්ත්‍රපයකට මේක එන්නේ සමපයකට. ඊය දාවේ බෙදුවට පස්සේ ඔය බිඳු තුනත් එක්ක දාලා බෙදන්න. බලන්න එකලස් එකේ එන්නේ 107ද කියලා. ඒකේ වරහන් ඇතුළේ යන්නේ යන්ත්‍රපයකට එක පැයකට යන්ත්‍රපයකට ඊළඟ එකේ එන්නේ 146. ඒකේ ගත්තේ සමපයනේ. ඒකේ එන්නේ සමපයකට. වරහන් ඇතුළේ සමපයකට කියලා දාගන්න. 107යි 144ද කියලා බලන්න ආවද? ඔන්න අන්තර්ගාන අනුපාතයත් අපි හොයාගත්තා. හරිද බලන්න 170 වරහන් ඇතුළේ ලියාගන්න යන්ත්‍රපයකට අනිත් එකේ වරහන් ඇතුළේ ලියාගන්න සමපයකට කියලා. සමපයකට කියලා ලියාගන්න. හරි එච්චරයි.
ඕන ඊළඟට අපිට ඔය තුන්වෙනි එකේ පරිපාලන පොදුකාර පිරිවෙල ටිකත් එකතු කරන්න පුළුවන්. මේකෙත් මෙච්චරයි තියෙන්නේ. මේ පරිපාලන පොදුකාර පිරිවෙල ටික එකතු කරා. එහෙනම් පරිපාලන පොදුකාර පිරිවෙල කීයක් එනවා? 4,30,000ක් ආවද බලන්න. පරිපාලන පොදුකාර පිරිවෙල 4,30,000ක් ආවද බලන්න. එක එකතු කරන්න පුළුවන්. 4,30,000ක් ආවද බලන්න. හරි. එතකොට තුන්වෙනි අවස්ථාවයත් හරි. හරි. ඊළඟට හතරවෙනි එක හොයන්න තියෙන්නේ වර්ගයක වර්ග දෙකේ නිෂ්පාදන පිරිවෙල. අන්න ඒකට තමයි ඔය අතිරේක තොරතුරු 7 දෙන්නේ. පිළිවෙලට දෙන්නේ අතිරේක තොරතුරු 7 දීලා තියෙන්නේ ඒකටයි. මොන දින පහද තොරතුරු සමාගම නිපදවන පෑන් වර්ග 1 සහ පෑන් වර්ග 2 තොරතුරු දීලා තියෙනවා. හරි. ඉස්සෙල්ලාම නිෂ්පාදන පිරිවෙල හොයනකොට දැන් මේකෙන් එන්නේ පොදුකාර පිරිවෙලනේ. පොදුකාර පිරිවෙල කලින් අපි පළවෙනි පාඩම් ටිකෙන් හොයාගත්ත ද්‍රව්‍ය පිරිවෙලයි සම පිරිවෙලයි කියන ඒවා. ඒක අනිවාර්යයෙන්ම දීලා තියෙන්න ඕනේ. එහෙම සිජු ද්‍රව්‍ය සිජු සමය කියලා දීලා නැත්නම් ඒ දෙකේ එකතුවට කියන නම මොකද්ද? පාතමික පිරිවෙල. දීලා තියෙන්න ඕනේ. ඒක බලන්න අතිරේක තොරතුරු 7 පාතමික පිරිවෙල දීලා තියෙද කියලා. පාතමික පිරිවෙල දීලා තියෙනෝනේ. එහෙනම් නිෂ්පාදන පිරිවෙලටද ලියන පාතමික පිරිවෙල කියන පාතමික පිරිවෙල කියලා. වර්ග 1 වර්ග 2 දාගන්න. වර්ග 1 තියෙන 161. වර්ග 2 තියෙන 184. පාතමික පිරිවෙල කියන්නේ මොකද්ද? සිජු ද්‍රව්‍යයි සිජු සමයයි. සිජු ද්‍රව්‍ය සිජු සමය. ඒ කියන්නේ ද්‍රව්‍ය සමය කියලා වෙනම දෙන්නත් පුළුවන්. නැත්නම් මේ දෙකේ එකතුව පාතමික පිරිවෙල කියලා දෙන්නත් පුළුවන්. 160යි 184යි දාගන්න. ඒක අනිවාර්යයෙන්ම ගාන දෙනවා. මොකද ඒවා ඉස්සෙල්ලා පාඩම් වලින් කරපු ඒවා. පාතමික පිරිවෙල. හරිද? ඔන්න ඊළඟට තමයි දැන් මේකේ නිෂ්පාදන පිරිවෙලට තව එකම එක දෙයයි අඩු. මොකක්ද ඒ අඩු එක? නිෂ්පාදන පිරිවෙලට එකම එකයි අඩු. කට්ටන එක්කනට ප්‍රශ්නයක් නැහැ. මම මේ රෙකෝඩින් එක දෙන්න. පුළුවන් නම් ඊළඟ ගාන ඉඳන් ඉන්න පුළුවන්ද කියලා බලන්න. නැත්නම් මම රෙකෝඩින් එක දෙන්නම්. ඊළඟ ගාන ඉඳන් ඉන්න පුළුවන්ද කියලා බලන්න. මම රෙකෝඩින් එක අනිවාර්යයෙන්ම දෙන්නම්. හරි. ඊළඟට දැන් පාතමික පිරිවෙල දාගත්තා. ඊළඟ මේක එකම අඩුයි. නිෂ්පාදන පිරිවෙල හොයන්න එකම එකක් අඩුයි මොකද්ද? තව පාතමික පිරිවෙලට එකතු වෙන්න ඕන පොදුකාර පිරිවෙල. ඒක තමයි මෙන්න මේ පාඩමෙන් හොයාගත්තේ. ලියන පොදුකාර පිරිවෙල කියන පොදුකාර පිරිවෙල. පොදුකාර පිරිවෙල කියලා ඉරක් අහගන්න. පොදුකාර පිරිවෙල. හරි. ඉරක් ගහගෙන පොදුකාර පිරිවෙල කියලා ඉරක් ගහගෙන දෙපාර්තමේන්තු දෙකක් තියෙනවානේ. පළවෙනි එක ලියාගන්න 11 කියලා. 11 එකේ බලන්න පැයකට කීයක් යනවද? පැයකට. ඒක තමයි අන්තර්ගහන අනුපාතයෙන් අපි හොයාගත්තේ. පැයකට යන ගාන කීයද? පැයකට යන ගාන 107යි. 107යි. එක පැයකට 107ක් යනවා. 107යි. හරි. අනිවාර්යයෙන්ම ඕකේ දැන් 7 වෙනි අතිරේක තොරතුරේ ගත කළ කාලය සත්‍ය කාලය දීලා ඇති. බලන්න 11 එකේ සත්‍ය කාලය වර්ගයකට කීයක් දීලා තියෙන්නේ? වර්ගයකට පැය 2යි වර්ග දෙකට පැය 4යි. දැන් මේ පැයකට මේ අන්තර්ගාන අනුපාතයෙන් හොයාගත්තේ 107යි. එහෙනම් පළවෙනි එකේ එන්නේ 107 ඒවා සත්‍ය පැය ගණන 2යිනේ 107 ඒවා 2ක්. කියන්නේ 214යි. එතකොට ඊළඟ එකට එන්නේ 107 ඒවා පැය 4ක් ගිහින් 107 ඒවා 4ක්. කියන්නේ 107 ඒවා 4ක් කියද බලමු. 428යිනේ. 428යි. සත්‍ය පැය ගණන් වැඩි කරන්න. මේ අන්තර්ගාන අනුපාතේ සත්‍ය පැය ගන්න. මේකේ පැය 2යි, මේකේ පැය 4යි. හරි 11 ඊළඟට ලියා ගන්න නිමුන් එකේ නිමුන්. පැයකට ගන්න තමයි පොදුකාර පිරිවෙල අන්තර්ගාන අනුපාතයෙන් හොයාගත්තේ. කීයද? 144යි. පැයකට ගන්න 144යි සත්‍ය පැය ගන්න දීලා ඇති. නිමුන් එකේ බලන්න සම පැය. බලන්න නිමුන් එකේ වර්ගයකට පැය 3ක්. ඒ කියන්නේ 144 ඒවා 3ක්. එක පැයකට තමයි මේ අන්තර්ගාන අනුපාතය එක සත්‍ය පැය ගණනින් වැඩි කරන්නේ 144 ඒවා 3ක්. ඊට පස්සේ 144 ඒවා 2ක්. 288යි 432යි 288යි. මේකේ එන්නේ පොදුකාර පිරිවෙල බෙදන්නේ කොහොමද? 11 එකේ පැයකට ගන්න අන්තර්ගාන අනුපාතයෙන් හොයාගත්ත 107යි ඒක සත්‍ය පැය ගණනින්. දැන් වර්ගයක භාණ්ඩය හදන්න පැය 2යිලු. වර්ග දෙක භාණ්ඩය හදන්න පැය 4යිලු. 4ෙන් වැඩි කරා නිමුන් එකත් එහෙමයි.
පැයකට 140තරයි සත්‍ය පැය ගණන එක භාණ්ඩයක් හදන්න 3යි වර්ගයකට අනිත් එකට පැය 2යි. ඒකෙන් වැඩි කරන්න. ඔන්න පොදු කාර්ය පිරිවෙයි ඔහොමයි ඒ කියන්නේ අන්තර්ග්‍රහණය කළ නිෂ්පාදන පිරිවෙයට අවශෝෂණය කරන්නේ. අන්තර්ග්‍රහණ අනුපාතය වැඩි කරන්න සත්‍ය පැය ගණනින්. අන්තර්ග්‍රහණ අනුපාතය මොකද්ද? සත්‍ය පැය ගණනින් වැඩි කරන්නේ. හරිද මේක? මේක දාලා ඉවර නම් වැඩි කරලා දාලා ඉවර නම් මේ තුන එකතු කරාම නිෂ්පාදන පිරිවෙය එනවා. ඔය පළවෙනි එකේ වර්ග එකේ මේක තාම යන්නේ හතරවෙනි ගාන යන්නේ තාම හතරවෙනි ගාන යන්නේ. හරි. මෙන්න මේකේ පොඩක් හදාගන්න වර්ග එකේ ප්‍රාථමික පිරිවෙය එන්න ඕන 154. ප්‍රාථමික පිරිවෙය ගානෙත් හදාගන්න 154 එන්න ඕන. ප්‍රාථමික පිරිවෙය 154 එන්න ඕන. ප්‍රාථමික පිරිවෙය එන්න ඕන 154 වර්ග එකේ. 154 දාගෙන එකතු කරා. 154 දාලා එකතු කරා. මට කියන්න ඉක්මනට නිෂ්පාදන පිරිවෙය ආවේ කීයද? වර්ග 1 කීයද ආවේ? වර්ග 2 කීයද ආවේ? වර්ග 1 කීයද ආවේ? වර්ග 2 කීයද ආවේ? මේවා නම් දන්නවා ඇත්තට සත්‍ය පැය ගණනේ වැඩි කරලා ගන්න විදිය. වර්ග 1 ආවේ කීයද? වර්ග 2 කීයද කියලා. 800යි 900යි ආවද? 800යි 900යි ආවද? මං කිව්වා ඒකේ ප්‍රාථමික පිරිවෙය හදාගන්න 154 කරන වර්ග 1 161 නේ 154 කරගන්න මේකේ හදාගන්න 800යි 900යි ආවද? මට පොඩක් ඒක ආවද කියන්න. හරිද කියලා. එක හරිද? හරිද ඒක? වර්ග 1 වර්ග 2 නිෂ්පාදන පිරිවෙය හොයාගත්තා. හරි. ඔන්න ඔගේ 6 පස්සේ තියෙනවා විකුණුම් මිල. වර්ග 1 දැන් මේකම තමයි 2020 පේපරේ ආවේ. දැන් ඊට වඩා වෙනස් මේ 2020 ගාන නෙවෙයි ඊට වඩා වෙනස්. හැබැයි 2020 මේකම තමයි ආවේ. විකුණුම් මිල හොයන්නලු වර්ග 1 වර්ග 2 භාණ්ඩය. සාමාන්‍යයෙන් විකුණුම් මිල හොයන්නේ කොහොමද? නිෂ්පාදන පිරිවෙයට ලාභය එකතු කරලානේ විකුණන්නේ නේ. ලාභය එකතු කරලා විකුණන්නේ. හැබැයි මේක වෙන විදියකට තමයි හොයන්න වෙන්නේ. බලන්න ඔකේ අතිරේක තොරතුරු 7 අවසානයේ දීලා තියෙන එක. විකුණුම් මිල මත ලාභාන්තිකය දීලා තියෙන්නේ 20%යි 110යි. කවුරුහරි කියන්නේ මෙන්න මේකට 120ක් ගත්තා නම් හරිද? අරකට 110ක් ගත්තා නම් හරිද? කියන ලාභය හොයන්න දැන් හිතන්න විකුණුම් මිලනේ හොයන්න කියන්නේ. මේක විකුණුම් මිල හොයන්නේ කොහොමද? අවසාන ප්‍රශ්නේ. කොහොමද විකුණුම් මිල හොයන්නේ? දැන් කවුරු හරි දැන් මෙතන විකුණුම් මිල කියන එක මෙහෙම හෙව්වොත් මෙන්න මෙහෙම. දැන් හිතන්න පළවෙනි එකේ ලක්ෂ 8යිනේ. පළවෙනි එකේ 800යිනේ. කියන්නේ නිෂ්පාදන පිරිවෙය 800යි. කවුරු හරි හිතනවා මේක කියන්නේ වර්ග එකේ 120ක ලාභයක් නැහැ විකුණනවායි කියලා. අන්න 120ක් බලන්න. 120ක් කියන්නේ 80යිනේ. එහෙනම් පිරිවෙය 800යි. ඒකට එකතු කරා ලාභය. එහෙනම් විකුණුම් මිල 880යි කියලා මෙහෙම තමයි උගක් කට්ටිය කරේ. එහෙමනේ හිතන්නේ. ඔක වැරදි. මේක කියන්නේ ලාභය ගන්නේ මේක කියන්නේ විකුණුම් මිල. විකුණුම් මිල මත තමයි ලාභය 120ක් කියලා කියන්නේ. විකුණුම් මිල මත. පිරිවෙය මත ලාභය කිව්වනම් ඔහොම හරි. පිරිවෙය මත ලාභය කිව්වනම් ඕක හරි. මේක කියන්නේ විකුණුම් මිල මත ලාභය කියලා. හරි. මම මෙන්න මේ කියන පොඩි සමීකරණ බලන්න මේ කරන්න පස්වෙනි එක කරන්න. මෙන්න මෙහෙම. සාමාන්‍ය නිෂ්පාදන පිරිවෙයට අපි කෙටියෙන් කියමු පිරිවෙය කියලා. පිරිවෙයට ලාභ එකතු කරාට පස්සේනේ ලාභය එකතු කරාට පස්සේනේ විකුණුම් මිල එන්නේ. මෙන්න මේක පොඩ්ඩක් ලියාගන්න. මේ පස්වෙනි එකට මම මේ කරන්නේ පස්වෙනි එක පිරිවැයට ලාභ එකතු කරාට පස්සේ තමයි විකුණුම් මිල එන්නේ. ඔක ලියාගන්න.
පිරිවැයට ලාභ එකතු කරාට පස්සේ තමයි විකුණුම් මිල එන්නේ. පිරිවැය එකතු කිරීම ලාභය විකුණුම් මිල. හරි. මෙන්න මේකේ පොඩ්ඩක් බලන්න. විකුණුම් මිල මත ලාභාන්තිකය. ඒ කියන්නේ විකුණුම් මිල මත තමයි ලාභාන්තිකය. විකුණුම් මිල මත. එහෙනම් මේකේ විකුණුම් මිල මත කියන්නේ විකුණුම් මිලට 100 දාගන්න. විකුණුම් මිල මත කියපු නිසා විකුණුම් මිලට 100 දාගන්න. මම මේ ආදේශ කරන්නේ 100 දාගන්න. හරි 100 දාගන්න. ලාභාන්තිකය කීයේ? පළවෙනි එකේ වර්ගයකේ 120යි. එහෙනම් ලාභය 120යි. විකුණුම් මිල මත කියපු නිසා විකුණුම් මිලට 100 දැම්මා. ලාභය තියෙන්නේ 120යිනේ 20 දැම්මා. එහෙනම් පිරිවැය කීයද? 100 හැදෙන්න තව කීයක්ද එකතු වෙන්නේ? පිරිවැය කීයද? කීයද පිරිවැය? 80. පිරිවැය 80. හරි. ඔන්න එහෙනම් ඔන්නක තමයි පළවෙනි එකේ තියෙන සමීකරණය. එහෙනම් ඕකම බලමු අපි පළවෙනි එක. වර්ග එකේ දැන් විකුණුම් මිල හොයමු. මේ තුනේ මොකක් හරි දන්නවනම් මේකේ ඕන එකක් හොයන්න පුළුවන්. දැන් හිතන්න පළවෙනි එකේ වර්ග එකේ මේ තුනෙන් දන්නවද විකුණුම් මිල? ඒකනේ හොයන්න තියෙන්නේ. ඒක දන්නේ නැහැ. ලාභය දන්නවද? ඒක දන්නේ නැහැ. හැබැයි නිෂ්පාදන පිරිවැය දන්නවා. වර්ග එකේ නිෂ්පාදන පිරිවැය දන්නවා. මෙන්න මෙතන අපි හොයලා තියෙනවා. කීයද? 800යි. හරි 800. 800 දන්නවා. ඒක අදාළ එකකින් බෙදන්න. අදාළ එක කියන්නේ පිරිවැයනේ. පිරිවැය 80ෙන් බෙදන්න. අපිට ඕන විකුණුම් මිල හොයාගන්නනේ. එහෙනම් අවශ්‍ය එකකින් වැඩි කරන්න. 100ෙන් වැඩි කරන්න. අදාළ එකකින් බෙදුවා. ඒ කියන්නේ 80ෙන් බෙදුවා 100ෙන් වැඩි කරා. බලන්න එතකොට විකුණුම් මිල එනවා. කීයද එන්නේ කියලා. කීයද විකුණුම් මිල එන්නේ? 1000යි. විකුණුම් මිල එන්නේ 1000යි. ඔකේ ලාභය හොයන්න ඕන. මේක 80ෙන් බෙදුවා ලාභය කියන්නේ 20ෙන්නේ 20ෙන් වැඩි කරා. 80ෙන් බෙදුවටම 10යි 20ෙන් වැඩි කරාම 200යි. හරිනේ. ඔන්න ලාභය 200යි විකුණුම් මිල 1000යි. එහෙනම් වර්ග එකේ විකුණුම් මිල එන්නේ කීයද? 1000යි. වර්ග එකේ විකුණුම් මිල එන්නේ 1000යි. ඊළඟ වර්ග දෙකක් හොයන්න ඕන. වර්ග දෙකේ සමීකරණ වෙනස්. ඒකේ තියෙන්නේ 110යිලු. මෙන්න මේ සමීකරණය මේ විදිහටම ගමු. එහෙනම් මේකේ තියෙන විකුණුම් මිල ලාභාන්තිකය 110යි. එහෙනම් විකුණුම් මිලට දාගමු 100 කියලා. මම මේකමයි කරන්නේ. මේකේ ඊළඟ එකෙත් කරන්නේ මේකම තමයි. විකුණුම් මිලට 100 කියලා දාගන්න. විකුණුම් මිල මත තිබුණ නිසා තමයි විකුණුම් මිල කියන්නේ. පිරිවැය කියලා දුන්නා නම් පිරිවැයට 100 දාගන්න. විකුණුම් මිලට 100 දාගන්න. මේකේ තියෙන ලාභය කී කියලා දෙන්න තියෙන 110යි. එහෙනම් ලාභය දාගන්න 10යි. එහෙනම් පිරිවැය කීයද? කීයද? 90. 90යි. 90ට 10 එකතු වුණාම 100 හැදෙන්නේ. හරි. දැන් මේ තුනේ මොකක් හරි දන්නවනම් දැන් මේ කියන්නේ මේ වර්ග දෙකේනේ හොයන්නේ. වර්ග දෙකේ විකුණුම් මිල දන්නේ නැහැ. ඒක තමයි හොයන්න තියෙන්නේ. ලාභය දන්නේ. හැබැයි නිෂ්පාදන පිරිවැය දන්නවා. අපි මෙතනින් හොයලා තියෙන්නේ කීයද? 900යි. එහෙනම් අදාළ එකෙන් බෙදන්න. අදාළ එක පිරිවැයනේ 90ෙන් බෙදනවා. අපිට ඕන විකුණුම් මිල හොයාගන්න. ඒක 100ෙන් වැඩි කරා. ඒතකොට ඒකේ විකුණුම් මිල කීයද බලන්න ඉන්නේ. ඔන්න ඔහොම තමයි ওই ගාන දෙන්නේ. මේ වගේම ගානක් මම කියන්නේ 21 පේපරේ එනවම තමයි. මේ සමානයි කියන්නේ මේකට 100%ක් සමානයි. 90ක් විතර මේකටම සමාන ගානක් තමයි. ඒතර බලන්න ඒකේ විකුණුම් මිල කීයද එන්නේ? ඒත් එන්නේ 1000යි. මේකේ ලාභය හොයන්න ඕන නම් 90 බෙදලා 10න් වැඩි කරන්න. ඒකට ලාභය වෙනවා 100ක්. හරිනේ? 1000යි. කවුරු හරි අර විදියට ගත්තා නම් හරි වැරදි. දැන් 20 පේපරෙත් එහෙම තමයි අරන් ගත්තේ. 800ට 10ක් 120 මේ 900ට 10ක් බැලුවට පස්සේ 90යි. එහෙනම් නිෂ්පාදන පිරිවැයට ලාභ එකතු කරාම 900ට 90ක් එකතු කරාම 990යි විකුණුම් මිල දාන්න ඇති. ඒක වැරදි. හරි. ඔන්න ඔතනින් ওই ගාන හදලා ඉවරයි. මේක තේරුණාද කියලා මේක තේරුණ දෙයක් තියෙනවා ඉක්මනට අහන්න. මේක තේරුණ දෙයක් තියෙනවා ඉක්මනට අහන්න. මේක තේරුණ දෙයක් තියෙනවා ඉක්මනට අහන්න පුළුවන්. මට තේරුණාද ඉතලා තේරුණාද නැද්ද? කියන්නේ තේරුණ නැති කෙනෙක්ට ඕන දෙයක් අහන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. අහන ඕන එකට උත්තරයක් දෙනවා. ප්‍රශ්නයක් නෑ. තේරුණ නැත්නම් අහන්න පුළුවන්. අපා කිව්ව තේරුණ නැත්නම් අහන්න පුළුවන්. තේරුණාද? ওই ගානටම මම මේ
අපිත් මම කියවනේ අපිට උගන්වපු පිටනමනේ ඔයාලගේ පේපරේ හදන්නේ. ඒකත් එක්ක 2020 ආපු එකත් එක්ක මම විශ්වාසයෙන් කියන්නේ මෙන්න මේකට 90%කට වඩා විශ්වාසයක් තියෙනවා මේ ගාන මහා සමාන එකක් තමයි අනිවාර්යෙන්ම එන්නේ. මේ ගාන මහා සමානයි. මේ ගාන මහා සමානයි සංඛ්‍යා පොඩ්ඩක් වෙනස් වේවි. නිසා හොඳට බලන්න මේකම තමයි 20 පේපරේ තියෙන්නේ. මේකම කියන්නේ මේ සංඛ්‍යා නෙමෙයි. සංඛ්‍යා වෙනස් මේ වගේම ගානක් තමයි 2020 පේපරේ තියෙන්නේ. මම කියන්නේ 19 18 පේපර් වල ආපු ඒවා ලේසි. 20 පේපර් ආපු එකේ සංකීර්ණ කළ තියෙන අර විදුලිය. අන්න ඒක හොඳටම බලා ගන්න විදුලිය. ඇත්තටම හිතන්නේ මේ විදුලිය දාපු ගාන වැරදි නම් මේ පල්ලි ඔක්කොම වැරදිනේ. වැරදින්නේ නැද්ද? මම කියන්නේ වරදින්නේ නැද්ද? දැන් විදුලිය දාලා වරද්දලා chart එක වැරදුනා නම් මේව හරියනවද? බලන්න එහාට. ඒවත් වරදිනවා. ඒකයි විශේෂ දේ තියෙන්නේ. හරි. ඉක්මනට අපි මේකෙන් ආපු බහුවර්ණ ටිකක් කරමු. ඒ කියන්නේ මේකිනු බහුවර්ණ තුනක් විතර එනවනේ. ඒතකොට බහුවර්ණ තුනක් කොහොමද දෙන්නේ කියන එක ගන්න පුළුවන්. බහුවර්ණ පේපරේ පිටු අංක 6 ගන්න 7 වෙනි 8 වෙනි බහුවර්ණ. බහුවර්ණ පේපරේ 7 8. අපි 6ට එනකම් කරානේ 7 8 වෙනි විතර. ඔය 7 8 තියෙන්නේ 2020 පේපරේ ආපු බහුවර්ණ දෙක. 2020 පේපරේ ආපු බහුවර්ණ දෙක තමයි 7 8 තියෙන්නේ. මම කිව්වේ ඒකෙත් මේ පාර ආපු බහුවර්ණ ටිකක් අමාරුයි. 7 8 කියලා තියෙන්නේ. දැන් 7 වෙනි එකයි 8 වෙනි එකයි ගන්න. ඒ තියෙන්නේ 2020 පේපරේ ආපු බහුවර්ණ දෙක. හරි. බලන්න එකලස් මේකේ 7 8 ප්‍රශ්නෙට එකම කොටස තියෙන්නේ එකලස් නිමුන් යන නිෂ්පාදන පිරිවැය මධ්‍යස්ථාන දෙකක් ඇති අතර පහත තොරතුරු දී ඇත. අන්තර්ගහන අනුපාත තියෙනවා, යන්ත්‍ර පැය ගණන තියෙනවා, යන්ත්‍ර පිරිවැය තියෙනවා, බිම් ප්‍රමාණය තියෙනවා, කිලෝවොට් පැය. ඊළඟට තියෙනවා ඉහත පොදුකාර පිරිවැය අන්තර්ගහන අනුපාත කිරීදී මෙන්න මේ කියන්නේ වැරදි දෙකක් වෙලාලු. වැරදි අනාවරණය විය. ඒ කියන්නේ හදනකොට මෙන්න මේ කියන්නේ වැරදි වෙලා තියෙනලු. යන්ත්‍රය ඇතුළත් කරලා නැහැ. විදුලිය කිලෝවොට් වෙනකොට බිම් ප්‍රමාණය මත විභජනය කිරීම. හරි. මේකේ ප්‍රශ්න දෙකක් අහනවා ඉහත වැරදි නිවැරදි කිරීමෙන් පසු බෙදාහල මුළු පොදුකාර පිරිවැය ඉහත වැරදි නිවැරදි කිරීමෙන් පසු සංශෝධිත පොදුකාර පිරිවැය අන්තර්ගාන අනුපාතය. ඔන්නෝම දෙයක් අහනවා. මේක තමයි 2020 පේපරේ තිබුණේ. හරි. පොඩ්ඩක් මෙන්න මේ විදිහට දෙපාර්තමේන්තු දෙකක් තියෙනවනේ මේ දෙක ඉස්සලා දාගන්න යන්ත්‍ර නිමෝම් කියලා. යන්ත්‍ර නිමෝම්. මේකේ සරලම දේ කිව්වොත් ඔය පොදුකාර පිරිවැය බෙදා chart එකක් හදනනේ. ඒ chart එකේ ආපු උත්තර දෙක දානකොට තියෙන වැරදි ටිකක් වෙලා. මං කියවන අන්නේ අරගේ විදුලිය දාපු වැරදුනා නම් පල්ලෙහා ටිකත් වර්ධිනෝනේ. මෙන්න මේකෙත් එහෙමයි මේකේ වැරදින් දෙකක් තියෙනවා. වැරදින් දෙකක් තියෙනු අන්නේ වැරදි දෙක වෙලාලු මොකක් හරි වැරදි දෙකක් වෙලා ඒකෙන් සම්පූර්ණ වැරදිලා තියෙනවා. හරි. බලන්න මේ දැන් වැරදි හදන්න කලින් මේකේ තිබිච්ච ගාන දැනගන්න එපා. යන්ත්‍ර දෙපාර්තමේන්තුවේ පොදුකාර පිරිවැය කීයක් තිබුණද? නිමෝන් දෙපාර්තමේන්තුවේ පොදුකාර පිරිවැය කීයක් තිබුණද කියලා ඉස්සෙල්ලා දැනගන්න එපා. බලන්න ඒක දීලා තියෙද කියලා. දීලා තියෙද කියලා බලන්න. ඒ කියන්නේ වැරදි හදන්න නම් යන්ත්‍ර දෙපාර්තමේන්තුවේ පොදුකාර පිරිවැය කීයක් තිබුණද? නිමෝන් දෙපාර්තමේන්තුවේ පොදුකාර පිරිවැය කීයක් තිබුණද? ඒක දන්න එපා. දැනගන්න එපා. ඒ දෙක දීලා තියෙද බලන්න. දීලා තියෙද? මං අහන්නේ දෙක දීලා තියෙද ගන්න. අපි වැරදි දෙක හදමු. වැරදි දෙක හදන්න කලින් ඒකේ කීයක් තිබුණද කියලා දැනගන්න එපා. ඒ දෙක දීලා තියෙද? පොදුකාර පිරිවැය තිබිච්ච ගාන දීලා තියෙද? දීලා නැහැ. දීලා නැත්තම් කොහොමද ඒක හොයාගන්නේ? ඔන්න ඔකේ දීලා තියෙන මොන බලන්න පොදුකාර පිරිවැය අන්තර්ගහන අනුපාතය. ඒක බෙදපු පදනම යන්ත්‍ර පැය ගණනක් තියෙනවා. ඔන්න අනුපාතයෙන් තමයි හොයාගන්නේ. මම මේ කියන එකම උඩ ලියා ගන්න. පොදුකාර පිරිවැය අන්තර්ගහන අනුපාතය පල්ලෙහාම උනත් කමන්නේ. මේකට රූල් පහක් අයත් තියා ගන්න. අන්තර්ගහන අනුපාතය. උඩට දාගන්න යන්ත්‍ර එකලස් කියලා. යන්ත්‍ර නිමෝම් කියලා. කොහොමද පොදුකාර පිරිවැය අන්තර්ගහන අනුපාතය හොයන්නේ? මම මේ කෙටියෙන් දෙන්නේ. උඩට ගන්න මොනවද? නිෂ්පාදන පොදුකාර පිරිවැය. දැන් මේකේ බෙදලා කියන්නේ යන්ත්‍ර පැය වලින්. බෙදීම යන්ත්‍ර පැය. ඔන්න ඔක ලියා ගන්න. පොදුකාර පිරිවැය අන්තර්ගහන අනුපාතය සමානයි නිෂ්පාදන පොදුකාර පිරිවැය බෙදීම යන්ත්‍ර පැය. ඕකනේ සූත්‍රය. එතකොට යන්ත්‍ර නිමෝම් කියලා දෙකට වෙන වෙනම තියෙන්න ඕන. උඩට එන්නේ නිෂ්පාදන පොදුකාර පිරිවැය බෙදීම යන්ත්‍ර පැය පොදුකාර පිරිවැය අන්තර්ගහන අනුපාතය. හරි. දැන් මේකෙම පොදුකාර පිරිවැය අන්තර්ගහන අනුපාතය හොයලා උත්තර දෙක දීලා තියෙනවා. උත්තර දෙක දීලා තියෙනවා.
උත්තර දෙක දීලා තියෙනවා. කීයද පොදුකාර පිරිවේ අන්තර්ගහන අනුපාතයේ උත්තර දෙක? හරි. යන්ත්‍ර ගහන අනුපාතය හොයන බලන්න නිෂ්පාදන පොදුකාර පිරිවේ උඩ එක දීලා තියෙද කියලා. යන්ත්‍රයේ නිමුන් එකේ. ඒකනේ අපි දන්නේ නැත්තේ. අන්න ඒකට කොටු දෙකක් දාගන්න. ඒක තමයි අපි දන්නේ නැත්තේ. යන්ත්‍රයේ නිමුන් එකේ නිෂ්පාදන පොදුකාර පිරිවේ තමයි දන්නේ නැත්තේ. ඊළඟ බලන්න යන්ත්‍ර පැය ගණන දීලා තියෙද කියලා. යන්ත්‍ර පැය ගණන දීලා තියෙනවා. මේකේ 5000යි. අනිත් එක මේකේ 4000යි. අනිත් එක අන්තර්ගහන අනුපාතයේ අවසාන උත්තර දෙකක් දීලා තියෙනවා. මේකේ 7යි මේකේ 9යි. 7යි 9යි දීලා තියෙනවා. එහෙනම් මං අහන්නේ උඩ තියෙන නිෂ්පාදන පොදුකාර පිරිවේ ගන්න හොයාගන්න බැරිද? හොයාගන්න බැරිද? දැන් මේ බහුවර්ණ එන්නේ මට මම කියන්නම තිබුණා පොදුකාර පිරිවේ පාඩමේ බහුවර්ණ එන්නේ. දැන් අපි උඩ හැදී උඩිනම් පල්ලෙහාට මේක හොතලාට ඉන්නේ පල්ලෙහා ඉඳන් උඩට තමයි යන්න තියෙන්නේ. පොදුකාර පිරිවේ අන්තර්ගහන අනුපාතය හොයන්න කොහොමද සාමාන්‍යයෙන් අයවැයගත නිෂ්පාදන පොදුකාර පිරිවේ මේක නම් යන්ත්‍ර පැය වලින් බෙදලා. හරිද? එතකොට මේකේ උත්තරේ දීලා තියෙනවා. මේ දෙකේ උත්තරේ 7 9. යන්ත්‍ර පැයක් දීලා තියෙනවා. පල්ලෙහා බෙදන එක. එහෙනම් උඩ උත්තර දෙක දීලා නැහැ. හොයාගන්න බැරිද? හොයාගන්න පුළුවන්. මේකට එන ගාන කියන්නේ. දැන් මේක මේ තියෙන මොකක් හරි ගාන 5000න් බෙදුවට පස්සේ උත්තරේ 7 ඇවිල්ලා තියෙනවා. එහෙනම් 5007න් වැඩි කරා නම් ඒ තිබුණ ගාන ගන්න පුළුවන්. කීයද එන්නේ? 5007න් වැඩි කරාට පස්සේ. කීයද එන්නේ? 35000යි. මේකත් කිසියම් ගානක් 4000න් බෙදුවට පස්සේ 9 වෙනවා. එහෙනම් 9 4000න් වැඩි කරා නම් මෙතන තියෙන ගාන අල්ල ගන්න පුළුවන්. කීයද? 36000. ඒ කියන්නේ chart එකකින් එන අවසාන උත්තර දෙක. 35000යි 36000යි. ඒක ගත්ත හැටි තේරුණාද? ඒක ගත්ත හැටි තේරුණාද? තේරුණාද කියලා කියන්නේ? මම කියුවා ටිකක් අමාරුයි කියලා මේකේ. මේ 2020 ගාන මේ වගේ මේකක් තමයි වලටත් එන්නේ. මේක තේරුණාද? මේක ගත්ත හැටි. ඒ කියන්නේ මේ නිෂ්පාදන පොදුකාර පිරිවේ ගාන ගත්ත හැටි තේරුණාද? මේක ගත්ත හැටි තේරුණාද කියලා පොඩ්ඩක් කියන්න. තේරුණාද නැද්ද කියලා? තේරුණාද නැද්ද? මේක ගත්ත හැටි හරි. දැන් තමයි වැරදි හදන්න යන්නේ. ඔන්න දැන් ආපහු පල්ලෙහා දාගන්න යන්ත්‍ර නිමූ කියලා. වැරදි හදන්න කලින් තිබිච්ච ගාන ගන්න එපා. හරි. ඔන්න මේකේ දාමු පැවති ගණන් දෙක. පැවති ගණන් දෙක. යන්ත්‍රකයේ තිබුණලු 35000ක් වැරදි හදන්න කලින් තිබිච්ච ගණන් දෙක දාගන්න. නිමූම් එකේ තිබිලා තියෙනවා 36000. ඔක දීප නැති නිසා තමයි උඩ සමීකයෙන් අපි හොයාගත්තේ. හරි. ඒක තිබුණ ගණන් දෙක දාන්න. වැරදි හදන්න නම් පැවති ගාන තියෙන්න ඕන. මේක පැවති ගණන් දෙක දාගත්තේ. යන්ත්‍රයේ පොදුකාර පිරිවේ තියලා තිබුණු 35000ක් නිමුම් එකේ පොදුකාර පිරිවේ තිබිලා තියෙනවා 36000ක්. හරි. දැන් ඔන්න වැරදි ටික බලන්න. වැරදි ටික බලන්න. ඔන්න වැරදි ටික බලන්න. පළවෙනි වැරද්ද. පල්ලෙහා තියෙන පළවෙනි වැරද්ද. පොදුකාර පිරිවේ අන්තර්ගහන අනුපාතයේදී පහත වැරදි අනාවරණීය විය. 14ක් වූ අයවැයගත යන්ත්‍රසය ඇතුළත් කර නොමැත. ඔන්න යන්ත්‍රසය කියන එක දාලම නෑලු. කියන්නේ බෙදලා දාලා නෑ. හරි. එහෙනම් අපි ඒක බෙදලා දාමු. වරදක් නේ හදන්න තියෙන එක දාලා නෑලු යන්ත්‍රසය. කීයද යන්ත්‍රසය තියෙන්නේ 14000යි. මේක දාන්න නම් මොකක් හරි පදනමක් තියෙන්න ඕන. බලන්න උඩ පදනමක් තියෙද කියලා යන්ත්‍රසය බෙදන්න. යන්ත්‍ර පැය ගණන ගන්න බෑ. යන්ත්‍ර පිරිවැය තියෙනවා, බිම් ප්‍රමාණය තියෙනවා, කිලෝවොට් පැය තියෙනවා. මේකේ යන්ත්‍රසය ගැලපෙන්නේ සාමාන්‍ය යන්ත්‍ර පිරිවැයටනේ. යන්ත්‍ර පිරිවැයට. මේකේ අනුපාතයක් විදිහට ගන්න. යන්ත්‍ර පිරිවැය තියෙන 160යි 120යි. බිංදු තුනේ කෙටි කරලා කෙටිම අනුපාතය ගොල්ලෝ කෙටිම අනුපාතය විදිහට පුළුවන් 40න් බෙදලානේ 4ට 3නේ. කෙටිම අනුපාතය ගන්න පුළුවන් 4ට 3නේ. 4ට 3. එතකොට දැන් මේකේ යන්ත්‍රසය තිබුණා 14000. 14000 4ට 3ට බෙදන්න. 4යි 3යි කියන්නේ 7යි. 14000න් බෙදුවට පස්සේ 2000යි. 2000යි 4ක් කියන්නේ 8000යි. 2000යි 3ක් කියන්නේ 6000යි. 2000යි 3ක් කියන්නේ 6000යි. අන්න යන්ත්‍රසය දාලා නැහැ. අර විදිහටම තමයි මේ කියන්නේ පදනමෙන් අනුපාතයක් අරගෙන ඒක බෙදලා දැම්මා. ඒක දාලා නැහැ. ඔන්න ඒක හැදුවා. යන්ත්‍රසය. හරි. ඔන්න ඊළඟ එක බලන්න. ඊළඟ එක වරද්ද
10000ක් වූ අයවැයගත විදුලිය කිලෝවොට් වෙනුවට බිම් ප්‍රමාණය මත විභජනය කර ඇත. අන්න වැරදක් වෙලා තියෙනවා. විදුලිය කිලෝවොට් වෙනුවට බිම් ප්‍රමාණය මත විභජනය කර ඇත. ඇත්තටම විදුලියේ පදනම මොකද්ද? කිලෝවොට් පැය. හැබැයි මේ සාමාන්‍ය අපිට එන වරදක් වගේ ඒක බෙදලා තියෙන්නේ මොකද්ද? බිම් ප්‍රමාණය මත. අන්න මේ වැරද්ද හදන්නේ කොහොමද? හරි. ඊළඟ එක ලියා ගන්න විදුලිය. බෙදලා තියෙන්නේ මොකටද? බිම් ප්‍රමාණයටනේ. බෙදලා තියෙන්නේ බිම් ප්‍රමාණයට. හරියට බෙදන්න ඕන කිලෝවොට් වලට. හරි. මෙන්න මේක මෙහෙම කරා නම් හරි නේද? දැන් බෙදලා තියෙනෝනේ බිම් ප්‍රමාණය මත. බෙදපු එක අයින් කරා නම්. ඒ කියන්නේ බෙදලා තියෙන එක වැරදීනේ. ඒක අයින් කරලා හරියකට බෙදුවා නම් හරිනේ. හරි. ඒක මේකේ වරද හදන්නේ කොහොමද? වැරදි එක අයින් කරන්න ඕනේ. වැරදි කියන්නේ බිම් ප්‍රමාණය මත බෙදපු එකනේ. ඒක අයින් කරන්න ඒක අඩු කරා. හරි එක. හරි එක කිලෝවොට් පැයනේ. ඒකට ආපහු බෙදුවා නම් මේ වැරද්ද හදනවා. හරි. ඉස්සෙල්ලාම විදුලිය බිම් ප්‍රමාණයටනේ බෙදලා තියෙන්නේ. වැරදි අනුපාතය ගමු. බිම් ප්‍රමාණය බලන්න උඩ තියෙන අනුපාතයක් විදිහට බිම් ප්‍රමාණය. මේ වැරදි එක ගන්නෙ බිම් ප්‍රමාණය. බිම් ප්‍රමාණය. අනුපාතයක් විදිහට බිම් ප්‍රමාණය වර්ග මීටර් 6000යි 4000යි තියෙන්නේ. අනුපාතයක් විදිහට ගත්තොත් 6ට 4නේ. 6ට 4. දැන් මේකේ තියෙන විදුලිය 10000 නේ තියෙන්නේ. 10000 6ට 4ට බෙදුවට පස්සේ 6 4යි කියන්නේ 10යි 10 10න් බෙදුවට පස්සේ එතකොට එන්නේ 6000යි 4000යි. ඔන්න ඔකටනේ බෙදලා තියෙන්නේ. ඔක වැරදීනේ. වැරදි නිසා ඔක අයින් කළා දාන්න. අයින් කරනවා කියන්නේ අඩු කිරීම දාන්න. ඒක අයින් කරනවා. වැරදිද දාපු පදනම දාපු එක අයින් කරනවා. ඊළඟ විදුලිය හරියට බෙදන්න ඕන මොකටද? කිලෝවොට් පැය. ඕකක් දීලා ඇති කිලෝවොට් පැය අනුපාත. හරියකට අපි දාමු කිලෝවොට් පැය. කිලෝවොට් පැය. හරියක අනුපාතයක් විදිහට කිව්වොත් 3ට 7යි. ඒ කියන්නේ 300 700 නේ තියෙන්නේ 3ට 7යි. 10000 3 7යි කියන්නේ 10න් බෙදුවට පස්සේ එතකොට එන 3000යි 7000යි. ඔන්න හරියකට බෙදුවා වැරදි එක අයින් කරා. ඔන්න ඔක තමයි මේ වැරද්ද හදන්නේ කොහොමද? මේ වැරද්ද හදලා තියෙන්නේ වැරදිලා බිම් ප්‍රමාණයට බෙදලා තියෙන්නේ. ඒකට වැරදි එක වැරදියට දාපු එක අයින් කරා, අඩු කරා ඒ කාණට බෙදලා හරියට ඕන කිලෝවොට් පැයනේ. ඒකට ආපහු බෙදලා දැම්මා. හරියට එන්න ඕන 3000යි 1000යි දාලා තියෙන්නේ 6000යි 4000යි. ඔන්න ඔක බෙරා. එච්චරයි. ඔන්න වැරදි දෙක හැදුවා. ෂේ දාලා නැහැ. ෂේ හරියට බෙදලා දැම්මා. මේකේ වරද වෙලා තියෙන්නේ වැරදි එකට මේ පදනමට බෙදලා තියෙන්නේ. වැරදි බෙදපු එක අයින් කරා හරි පදනමට බෙදුවා. එච්චරයි. දැන් නිවැරදි ගාන පල්ලෙහාට එකතු කරලා ගන්න. පළවෙනි එක කිය දෙන්නේ 40000යි. මේක කිය දෙන්නේ 45000. ඔන්න නිවැරදි ගණන් දෙක. නිවැරදි පොදුකාර පිරිවේ අන්තර්ගහන අනුපාතය. මේ අන්තර්ගහන නිවැරදි පොදුකාර පිරිවේ ගාන 40000යි 45000. මම හිතනවා ඒක තේරුම ඇති කියලා. හරි. බලන්න ඒකේ අහන 7 වෙනි ප්‍රශ්නේ. 7 වෙනි ප්‍රශ්නේ ඉහත වැරදි නිවැරදි කිරීමෙන් පසු නිමුම් මධ්‍යස්ථානයේ බෙදාහල මුළු පොදුකාර පිරිවේ කොමුණද? වැරදි හැදුවට පස්සේ නිමුම් එක. නිමුම් එකේ අහන්නේ මුළු පොදුකාර පිරිවේ කොපමණද? මේ තියෙන්නේ නිමුම් එක. හරි ගාන. හරි ගාන. කීයද? 45000. බලන්න කීයද උත්තරේ ගන්න පුළුවන් කියලා 45000. නිමුම් එකේ විතරයි අහන්නේ. නිමුම් එකේ විතරයි 45000. උත්තරේ කීය දෙන්නේ? 4. උත්තරේ 4. උත්තරේ 4. ඊළඟ 8 වෙනි ප්‍රශ්නේ අහන්නේ මොකද්ද? 8 වෙනි ප්‍රශ්නේ. ඉහත වැරදි නිවැරදි කිරීමෙන් පසු එකලස් මධ්‍යස්ථානයේ සඳහා සංශෝධිත පොදුකාර පිරිවේ අන්තර්ගහන අනුපාතය. ඔන්න ඉස්සෙල්ලා නම් එක මේ පොඩක් ඔගේ උඩ හදාගන්න මේකේ තියෙන යන්ත්‍ර නෙවෙයි එකලස් කියන එක. මේකේ දෙපාර්තමේන්තුවේ යන්ත්‍ර නෙවෙයි එකලස් එන්න ඕන. යන්ත්‍ර නෙවෙයි මේ එකලස් දෙපාර්තමේන්තුව තියෙන්නේ. උඩ හදාගන්න මේ තියෙන එකලස් දෙපාර්තමේන්තුව. ඒ කියන්නේ පළවෙනි එක තියෙන එකලස් කියන එක. එකලස් කියලා තියෙන්නේ. උඩම අර තියෙන විස්තරය යන්ත්‍ර නිමුම් කියලා තියෙන. යන්ත්‍ර නිමුම් නෙවෙයි එකලස් නිමුම් තියෙන්නේ. එකලස් නිමුම්. හරි. 8 වෙනි එක අහන්නේ ඉහත වැරදි නිවැරදි කිරීම පසු එකලස් මධ්‍යස්ථානයේ සඳහා සංශෝධිත පොදුකාර පිරිවේ අන්තර්ගහන අනුපාතය කොපමණද? ඒ කියන්නේ මේ වැරදියට හදපු එකේ පොදුකාර පිරිවේ අන්තර්ගහන අනුපාතය එකලස් A කියලා තියෙන්නේ 7යි. දැන් අහන්නේ හරි එක. හරි එක කියන්නේ හරි නිෂ්පාදන පොදුකාර පිරිවේ කී එකලස් එකේ 40000යි. ඒක බෙදන්න මේ 40000 බෙදන්න යන්ත්‍ර පැය ගානේ 5000යි.
ඉස්සෙල්ලා බෙදලා තිබුණේ 35000 5000යි. ඇයි මේ වැරදි එක තමයි 35000 5000න් බෙදලා 7 ඇවිල්ලා තියෙන්නේ. දැන් හරි එක අහන්නේ. හරි දැන් දන්නවනේ හරි පොදුකාර පිරිය 40000යි කියලා. යන්ත්‍ර පැය ගණන 5000යි. 5000න් බෙදුවා නම් හරි. මොන හරි එක එනවා. හරි සංශෝධ අන්තර්ගහන අනුපාතය කිය දෙන්නේ. කිය දෙන්නේ 8. 8. දැන් මේකේ හරි එක අල්ල ගන්න ඕන නම් මේකේ 45000 4000න් බෙදෙනවා. ඒක තමයි මේ කියන්නේ 8න් බෙදලා නිවැරදි පොදුකාර පිරිය අන්තර්ගහන අනුපාතය. කිය දෙන්නේ 8යි. ඒ කියන්නේ උත්තරේ එන්නේ 8 වෙනි එකට උත්තරේ 1. ඒක තේරුණාද නැද්ද නම් තේරුණ නැත්නම් මොන හරි තියෙනම් ප්‍රශ්නයක් තියෙනම් අහන්න පුළුවන්. ඔය තමයි 2020 ආපු ගාන. ඔකේ තේරුණ නැති දෙයක් තියෙනම් අහන්න පුළුවන්. ඒ වෙලාවට අන්තර්ගහන අනුපාතය හොයන්නේ උඩට ගන්න නිෂ්පාදන පොදුකාර පිරිය බෙදනෝ යන්ත්‍රපැය හෝ සමපැය ගානේ කියනවා. යන්ත්‍රපැය නම් යන්ත්‍රපැය. මේකේ නිවැරදි එක අහන්නේ බෙදලා ගන්න. මේක තේරුණ නැත්නම් පොඩක් අහන්න පුළුවන්. තේරුණ නැත්නම් අහන්න. තේරුණ නැත්නම් අහන්න පුළුවන්. හරි. ඊළඟට ගන්න 9 වෙනි ප්‍රශ්නේ 9 වෙනි එක. නවවෙනි එක. හරි. තේරුණ නැත්නම් අහන්න මේක 9 වෙනි එක. 9 වෙනි එකේ තියෙන මෙන්න මේ තොරතුරු ටිකක් දීලා තියෙනවා. මේකේ අහන්නේ යන්ත්‍රපැයකට පොදුකාර පිරිය අන්තර්ගහන අනුපාතයයි නිෂ්පාදන පිරියයි වෙනුවෙන්. ඒ කියන්නේ පොදුකාර පිරිය අන්තර්ගහන අනුපාතයයි නිෂ්පාදන පිරියයි ඉන්නේ. හරි. එහෙනම් ඉස්සෙල්ලාම පොදුකාර පිරිය අන්තර්ගහන හොයාගමු. දැන් මේවත් විභාග ප්‍රශ්න තමයි ප්‍රාථමික පිරිවැය කියලා දීලා තියෙනවා. ප්‍රාථමික පිරිවැය. ලක්ෂ 6යි. ප්‍රාථමික පිරිවැය කියලා දීලා තියෙනවා ලක්ෂ 6යි. හරි. දැන් පොදුකාර පිරිවැය අන්තර්ගහන අනුපාතය මම සූත්‍රය ලියන්නේ නැහැ. උඩට එනවා අයවැයගත පොදුකාර පිරිවැය. අයවැයගත පොදුකාර පිරිවැය බෙදනෝ. අයවැයගත පොදුකාර පිරිවැය බෙදනෝ. මොකක් හරි අයවැයගත යන්ත්‍රපැය හෝ සමපැය වලින් තමයි බෙදන්නේ. හරි. දැන් මට කියන්නේ අයවැයගත පොදුකාර පිරිවැය කීයක් තියෙනවද කියලා. අයවැයගත පොදුකාර පිරිවැය. අයවැයගත පොදුමේගේ අයවැයගත පොදුකාර පිරිවැය යන්ත්‍රපැය වලින් තමයි බෙදන්නේ අන්තර්ගහන අනුපාතය. හරි. මම අහන්නේ අයවැයගත පොදුකාර පිරිවැය කීයක් තියෙනවද? මොන අයවැයගත පොදුකාර පිරිවැය කියලා නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ 350ක් තියෙනවා. සේවා දෙපාර්තමේන්තුවේ 50000ක් තියෙනවා. කොයි වෙලාවෙත් සේවා දෙපාර්තමේන්තුව එක නිෂ්පාදන දෙපාර්තමේන්තුවට ආපහු දානවා. ඒ කියන්නේ ඇත්තටම නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ නම් පොදුකාර පිරිවැය කීයද? 350 දැම්මට පස්සේ ලක්ෂ 4යි. ලක්ෂ 4යි. අයවැයගත පොදුකාර පිරිවැය. ඒක බෙදන්න යන්ත්‍රපැය ගන්න. යන්ත්‍රපැය ගන්න දීලා තියෙනවා 50000ක්. අන්තර්ගහන අනුපාතය ගන්න. අන්තර්ගහන අනුපාතය ගන්න කීය දෙන්නේ? 8යි එන්නේ. අන්තර්ගහන අනුපාතය 8යි එන්නේ. ඒ කියන්නේ පැයකට එක පැයකට එන ගාන 8යි. එක පැයකට 8යි. හරි. ඊළඟ දෙවෙනි ප්‍රශ්නෙන් අහන්නේ නිෂ්පාදන පිරිවැය. දෙවෙනි එකෙන් අහන්නේ නිෂ්පාදන පිරිවැය. නිෂ්පාදන පිරිවැය. නිෂ්පාදන පිරිවැය තමයි දෙවෙනි එකෙන්. නිෂ්පාදන පිරිවැය. නිෂ්පාදන පිරිවැය යනකොට මම මුලින්ම කිව්වා ප්‍රාථමික පිරිවැය ගන්න. ප්‍රාථමික පිරිවැය ගන්න. ප්‍රාථමික පිරිවැය ටික. ප්‍රාථමික පිරිවැය. මේකේ ප්‍රාථමික පිරිවැය කියන්නේ සිද්ධි ද්‍රව්‍ය සිද්ධි සමය. මේකේ ප්‍රාථමික පිරිවැය දීලා තියෙනවා ලක්ෂ 6ක්. හරි. දැන් මේකේ නිෂ්පාදන පිරිවැය කියන එක අහන්නේ එක භාණ්ඩයකට. එක භාණ්ඩයකටනේ. ඒතර මේ ප්‍රාථමික පිරිවැය දීලා තියෙන්නේ සම්පූර්ණ භාණ්ඩ ටිකටම. මට ඕනේ එක භාණ්ඩයකට හොයාගන්න. ප්‍රාථමික පිරිවැය දීලා තියෙන සම්පූර්ණ භාණ්ඩ ඔක්කොටම කීයක් දීලා තියෙනවද? ලක්ෂ 6ක්. එක භාණ්ඩයකට හොයන්න මේක මොකද කරන්නේ?
දැන් ලක්ෂ 6ක් දෙන සම්පූර්ණ සියලුම භාණ්ඩ වලට. එක භාණ්ඩයකට කරන්න මේකේ හදන භාණ්ඩ ගාන දීලා තියෙනවා. නිෂ්පාදන ඒකක සංඛ්‍යාව දීලා තියෙනවා 75000 කියලා. 75000න් බෙදලා එක භාණ්ඩයක ප්‍රාථමික පිරිවෙන් කීයද කියලා බලන්න. එක භාණ්ඩයකට කීයද එක භාණ්ඩයකට එන්නේ? එක භාණ්ඩයකට 8යි එන්නේ නේ. මට මේ සම්පූර්ණ ප්‍රාථමික පිරිවෙය දෙන මට එන්නේ එක භාණ්ඩයකට. හරි. ප්‍රාථමික පිරිවෙය. තව මේකට එකතු වෙන්න ඕන මොනවද? පොදුකාර පිරිවෙය. පොදුකාර පිරිවෙය. පොදුකාර පිරිවෙය එකතු වෙන්න ඕන. පොදුකාර පිරිවෙය. මේකේ දීලා තියෙන පොදුකාර පිරිවෙය කියන එක පැයකට 8යි. බලන්න මේ භාණ්ඩය හදන්න සත්‍යයෙන් පැය කීයක් ගිහින් තියෙනවද කියලා. මේකේ දීලා තියෙනවා අයවැයගත යන්ත්‍ර පැය එකේ කියනවා ඒකකයට යන්ත්‍ර පැය 5ක් යනවා කියලා. වරහන් ඇතුලේ දීලා තියෙනවා පැයකට අන්තර්ග්‍රහණ අනුපාතයෙන් හොයාගත්ත 8යි. මේකේ මේ භාණ්ඩය හදන්න පැය 5ක් යනවා කියලා වරහන් ඇතුලේ දීලා තියෙනවා. පැය 5ක් යනවා. ඒ කියන්නේ යන්ත්‍ර පැය 5ක් යනවා කියලා. එහෙනම් 8 5න් වැඩි වෙන්න ඕන. එතකොට බලන්න නිෂ්පාදන පිරිවෙය කීයද දෙන්නේ කියලා. මේ නිෂ්පාදන පොදුකාර පිරිවෙය අන්තර්ගාහණය කරන්නේ කොහොමද? අන්තර්ගාහන අනුපාතය කියන්නේ පැයකට ආපු ගාන වැඩි කරන සත්‍ය පැය ගණන. මේ භාණ්ඩය හදන්න සත්‍ය පැය 5ක් ගිහින් තියෙනවා. එහෙනම් 8 වැඩි කරන්න ඕන 5න් 40යි. එතකොට මේ දෙකේම එකතුව තමයි නිෂ්පාදන පිරිවෙය 48යි. කීයද එතකොට උත්තරේ එන්නේ? උත්තරේ 8 සහ 48. 8යි 48යි 8යි 48යි උත්තරේ 5. උත්තරේ 5. උත්තරේ 5. උත්තරේ 5. හරි. ඒක හරි. තව අපි එකම එක බහුවර්ණයක් කරමු. මෙන්න මේකේ පොඩක් බහුවර්ණ අමාරු වෙන හේතුව මේක පහළ ඉඳන් තමයි උඩට යන්නේ. අන්න ඒ නිසා තමයි පොඩක් අමාරු වෙන හේතුව තියෙන පහළ ඉඳන් උඩට යන්නේ. හරි. තව එක බහුවර්ණයක් කරාට පස්සේ මේකෙන් ඇති උඩ බහුවර්ණ ටික ගන්න බහුවර්ණ අංක 22. 22. ඒ කියන්නේ කෙටි පිළිතුරු ලියන එකේ තියෙන බහුවර්ණ අංක 22. ඔන්න ඕක හරියටම අල්ලගත්තොත් මේකෙන් ඕන බහුවර්ණයක් කරන්න පුළුවන්. ඔන්න 22 වෙනි එක පොඩ්ඩක් බලන්න ගන්න 22. 22 වෙනි එක. මේක අහන පොදුකාර පිරිවෙය අන්තර්ගාහන අනුපාතයයි අන්තර්ගාහනය කරන ලද මුළු පොදුකාර පිරිවෙය කියන එකක් අහන්නේ. යන්ත්‍ර දෙපාර්තමේන්තුව හා යන්ත්‍ර පෑ මතද එකලස් දෙපාර්තමේන්තුව සම පෑ මතද පොදුකාර පිරිවෙය අන්තර්ගාහනය කරයි. හරි. දීපු තොරතුරු ටික බලන්න. ඒකකයකට අන්තර්ගාහනය කළද පොදුකාර පිරිවෙය. ඒ කියන්නේ එක භාණ්ඩයකට අන්තර්ගාහනය කරපු පොදුකාර පිරිවෙය දීලා තියෙනවා. එක භාණ්ඩයක් නිපදවීම සඳහා පැය ගණන දීලා තියෙනවා. වැඩ කරන ලද මුළු පැය ගණන දීලා තියෙනවා. ඔන්නෝම ටිකක් තමයි දීලා තියෙන්නේ. හරි. ඕකෙන් හොයාගන්න ඕන පොදුකාර පිරිවෙය අන්තර්ගාහන අනුපාතය හොයාගන්න ඕන. අන්තර්ගණය ලද මුළු පොදුකාර පිරිවෙය හොයාගන්න ඕන. හරි. මම මේ කියන විදිහට මෙන්න මේක දෙපැත්තට දාගන්න යන්ත්‍ර එකලස් කියලා. එකලස්. නෑ පොඩ්ඩක් ඉන්න යන්ත්‍ර එකලස් කියන එක හරි යන්ත්‍ර එකලස් කියලා ලියන්න. ඊළඟට මට පොඩ්ඩක් කියන්න නිෂ්පාදන පිරිවෙය හොයනකොට මම මෙන්න කෙටියෙන් කියන්නේ නිෂ්පාදන පිරිවෙය හොයනකොට මුලින්ම ගන්නෙ ප්‍රාථමික පිරිවෙයනේ ප්‍රාථමික පිරිවෙය ඊළඟට ගන්න පොදුකාර පිරිවෙයනේ ඊළඟට දැන් මේකේ ප්‍රාථමික පිරිවෙය දෙලා නැහැ ඊළඟට ලියන්න පොදුකාර පිරිවෙය කියලා නිෂ්පාදන පිරිවෙය වෙනකොට ගන්න පොදුකාර පිරිවෙය මේක දෙපාර්තමේන්තු දෙකක් තියෙනවනේ යන්ත්‍ර එකක් තියෙනවා අනිත් එක එකලස් අනිත් එක තියෙනවා එකලස් කියලා යටට දාන යන්ත්‍ර එකලස් කියලා යන්ත්‍ර එකලස් කියලා දෙපැත්තට දාන්න මේකේ උඩම දීලා තියෙන ඕන එක භාණ්ඩයකට අන්තර්ගාහනය ලද පොදුකාර පිරිවෙය. ඒ කියන්නේ එක භාණ්ඩයකට ඇතුළත් කරපු ප්‍රමාණය. හරි. මේකේ එක භාණ්ඩයකට යන්ත්‍රයකින් ඇතුළත් කරලා තියෙනවා 300ක්. එකලස් එකකින් ඇතුළත් කරලා තියෙනවා 100ක්. 100ක්. ඇතුළත් කරලා තියෙනවා. ඒ කියන්නේ භාණ්ඩයේ නිෂ්පාදන පිරිවෙයට ඇතුළත් කරපු ගාන තමයි දීලා තියෙන්නේ පොදුකාර පිරිවෙය කියලා. යන්ත්‍රයකින් 300යි එකලස් එකකින් 100යි. මේක පොඩක් ඉස්සරහින් තියාගෙන කරන්න. මේ 300 කොහොමද ගන්න නැත්තේ මම ඕක දීලා ඕක දැන් සූත්‍රයක් විදිහට දුන්නොත් මේක නිෂ්පාදනයේට ඇතුළත් කරන්නේ පොදුකාර පිරිවෙය අන්තර්ගාහන අනුපාතය වැඩි කරන සත්‍ය පැය ගණනින් වැඩි කළා තමයි ඕක ගන්න නැත්තේ හරි මෙන්න මේක වරහන් ඇතුලේ පොදුකාර පිරිවෙය අන්තර්ගාහන අනුපාතය අපි දන්නවද නැහැ ඒකට කොටුවක් දාන්න
සත්‍ය පැය ගණන භාණ්ඩය හදන සත්‍ය පැය කීයක් ගිහින් කියලාද කියලා දීලා තියෙද බලන්න. එක භාණ්ඩයක් නිපදීම සඳහා සත්‍ය පැය ගණන මේක දීලා තියෙන 3යි කියලා. 3යි. ඊළඟ එක එහෙමයි අන්තර්ගහන අනුපාතය වැඩි කරන සත්‍ය පැය ගණනේ මේකේ සත්‍ය පැය ගණන දීලා තියෙනවා 2යි. ඔන්න ඔහොම වැඩි කළා තමයි ඔය උත්තරේ ගන්න නැත්තේ. බලන්න ඉස්සෙල්ලා ගණන් වලත් ඔය හදපු ප්‍රධාන ගානේ ඔන්න ඔහොම තමයි නිෂ්පාදන පිරිවෙලට දාන්නේ. අන්තර්ගහන අනුපාතය සත්‍ය පැය ගණනෙන් වැඩි කරනවා. ඒ කියන්නේ පැයකට ගියපු ගාන පැය ගණනෙන් වැඩි කරනවා. පැයකට ගියපු ගාන පැය ගණනෙන් වැඩි කරනවා. දැන් මේකේ උත්තර දෙක දීලා තියෙනවා. එහෙනම් අන්තර්ගහන අනුපාත මේ දෙකේ හොයා කීයද කියලා කියන්නේ. පළවෙනි එකේ කීයද? 300 ඉන්නේ 3 කීයෙන් වැඩි වුණාට පස්සේ. කීයෙන් වැඩි වුණාට පස්සේ 300 ඉන්නේ. එහෙනම් මෙතන අන්තර්ගහන අනුපාතය කීයද තියෙන්නේ? 100ව 3ක් නේ 300 කියන්නේ. ඊළඟට මේකේ 50ව දෙකක් නේ 50 දෙකකින් වැඩි කරාට පස්සේනේ 100 එන්නේ. අන්න එහෙනම් අන්තර්ගහන අනුපාත උතනින් අල්ලගත්තා 100යි 50යි කියලා. 100යි 50යි. ඕකෙන් තමයි හොයාගන්නේ. හරි. පළවෙනි ප්‍රශ්නේ පොදුකාර පිරිවෙ අන්තර්ගහන අනුපාත. මෙන්න උත්තර 100යි 50යි. ඒකේ පළවෙනි ප්‍රශ්නෙට උත්තරය දෙන්න පුළුවන් 100යි 50යි. 100යි 50යි. ඒ කියන්නේ මේකේ අවසාන උත්තරේ දීලා තිබුණා. උත්තරේ මේ පැත්තට ගියා. මේ පැත්තට ගියපු එකක් තමයි ඉන්නේ. අන්න පළවෙනි ප්‍රශ්නේ අන්තර්ගහන අනුපාතය 100යි 50යි කියලා දාන්න පුළුවන්. දෙවෙනි එක අහන්නේ අන්තර්ගහනය වලද පොදුකාර පිරිවෙල. ඒ කියන්නේ බෙදන්න අර chart එකේ අවසාන උත්තර දෙක අහන්නේ. හරි. මෙන්න මෙහෙම එකක් ලියා ගන්න අන්තර්ගහන අනුපාතය පොදුකාර පිරිවෙල අන්තර්ගහන අනුපාත කොහොමද හොයන්නේ යන්ත්‍ර පැය ගණනින් ඒ කියන්නේ පොදුවේ කිව්වොත් අයවැයගත පොදුකාර පිරිවෙල අයවැයගත පොදුකාර පිරිවෙල බෙදනවා අයවැයගත යන්ත්‍ර පැය වලින් කියන්නේ යන්ත්‍ර පැය වලින් බෙදනවා දැන් මේක යොදාගෙන ඇත්තේ යන්ත්‍ර පැයනේ පොදුකාර පිරිවෙල අන්තර්ගහන අනුපාතයේ සූත්‍රය අයවැයගත පොදුකාර පිරිවෙල අයවැයගත යන්ත්‍ර පැයෙන් හෝ සම පැයෙන් බෙදනවා යන්ත්‍ර පැය වෙන්නත් පුළුවන් සම පැය වෙන්නත් පුළුවන් සම පැය මේක ඊට පස්සේ මෙතන ලියලා මේකේ දෙපැත්තකට දාන යන්ත්‍ර එකලස් කියලා දෙපැත්තකට දාන යන්ත්‍ර එකලස් කියලා දාන අන්තර්ගහන අනුපාතයෙන් තමයි හොයන්නේ කොහොමද අයවැයගත පොදුකාර පිරිවෙල බෙදනවා අයවැයගත යන්ත්‍ර පැය හෝ සම පැය මේකේ අයවැයගත අයවැයගත පොදුකාර පිරිවෙල දීලා තියෙනවද ඒක දීලා නැහැ ඒක කොටු දෙකක් දාගන්න අයවැයගත යන්ත්‍ර පැය හෝ සම පැය ගණන දීලා තියෙද ගානේ දීලා තියෙනවා වැඩ කරන ලද මුළු පැය ගණන මේකේ තියෙන යන්ත්‍ර පැය 5000ක් කියලා අනිත් එකේ දීලා තියෙනවා සම පැය 6000ක් කියලා හැබැයි පොදුකාර පිරිවෙල නම් දීලා නැහැනේ දීලා නැහැ අන්තර්ගහන අනුපාතයෙන් තමයි ඔක ගන්න තියෙන්නේ ඊළඟ මේකේ උත්තර දෙක අපි හොයාගත්ත නේද අන්තර්ගහන අනුපාත දෙක මේගොල්ලෝ යන්ත්‍රයේ උත්තරේ 100යි එකලස් එකේ උත්තරේ 50යි ඔක අපි හොයාගත්තනේ උත්තර දෙක හොයාගත්තා එහෙනම් අයවැයගත පොදුකාර පිරිවෙල හොයාගන්න බැරිද උත්තර දෙක දන්නවනම් පල්ලෙහා එකක් දන්නවනම් පොදුකාර පිරිවෙල හොයාගන්න බැරිද පුළුවන් මේ 100 පහෙන් වැඩි කරන්න එතකොට මේකේ උත්තරය එනවා කීයද එන්නේ ලක්ෂ 50යිනේ ලක්ෂ 5යි මේකත් 50 6000න් වැඩි කරා ලක්ෂ 3යි හරියට බැලුවොත් මෙහෙමයි මේක දැන් අපි පිළිවෙලට කරා නම් chart එකකින් අවසාන උත්තර දෙක එනවා ඒකේ යන්ත්‍ර පැය වලින් බෙදුවට පස්සේ අන්තර්ගහන අනුපාතය එනවා නිෂ්පාදනයට දාන්නේ අන්තර්ගහන අනුපාතය සත්‍ය පැය ගණනින් වැඩි කළා දැන් මේකේ අවසාන ඉඳන් උඩට ගියාමක් එන්නේ හරි එහෙනම් මේකේ අහන දෙවෙනි ප්‍රශ්නේ අහන්නේ අන්තර්ගහනයලද මුළු පොදුකාර පිරිවෙල යන්ත්‍ර දෙපාර්තමේන්තුවේ දාගන්න ලක්ෂ 5 එකලස් දෙපාර්තමේන්තුවේ දාගන්න ලක්ෂ 3ක් ලක්ෂ 5යි ලක්ෂ 3යි ලක්ෂ 5යි ලක්ෂ 3යි ඒක තේරුම් නැත්නම් පොඩක් ආපහු අහන්න තේරුම් නැත්නම් පොඩක් අහන්න ආපහු දැන් මේකේ පිළිවෙලක් තියෙනනේ chart එක හොයලා ඊළඟට තමයි අන්තර්ගහන අනුපාතය වෙන්නේ අන්තර්ගහන අනුපාතය හොයලා තමයි නිෂ්පාදන පිරිවෙලට දාන්නේ ඊට පස්සේ තමයි ලාභය හොයන්නේ දැන් මේ බහුවර්ණ වල එක වෙනස් කරනවා
අවසාන උත්තරේ දීලා ආපස්සට යවීමක් වෙන්නේ. ආපස්සට යවනවා. ඒතර මේ පැත්තට යවීමක් තමයි උනේ. අන්න එමය සාමාන්‍ය බහුවර්ණ අහලා තියෙන්නේ. මේක තේරුණ නැත්නම් ආපහු මම කියන්නම් පොඩ්ඩක් කියනකොට තේරුණාද නැද්ද කියලා. තේරුණාද නැද්ද?